හරි ඔයාලා උත්තර බලා ගන්නවා නම් මේක මාක් කරගන්නකො. පේන්න තියවා මේ ගණන් ගන්න එපා වැඩිය මේ මම මේ කියන්න කොහොමද උත්තර ටික කියාගෙන යන්නම්. පොඩ උත්තර ටික බලා ගන්නවා නම් කට්ටිය බලා ගන්න. බලා ගන්න ටික. හරි ඔයාලා පෝස්ට් කරලා බලා ගන්න පුළුවන් නේ. මම ඔයාලට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. උෂ්ණත්වය මනින අන්තර්ජාතික සම්මත ඒකකය කුමක්ද කියලා. බලමු. උෂ්ණත්වය මනින අන්තර්ජාතික සම්මත ඒකකය ඒක ඉතින් ඔයාලා දන්නවා. කොහොමත් කෙල්වින්. කෙල්වින් කියන්නේ කැපිටල් K. සාමාන්‍ය පුද්ගලයෙක්ට මේ පුද්ගලයෙක්ට ගෞරවයක් දෙන්න තිබ්බහම තමයි ඒ වගේ එකක් කැපිටල් K වගේ අකුරකින් දාන්නේ. කෙල්වින් කියන එක නනේ ඒකකේ හොයාගත්තේ නේද? එතකොට සෙල්සියස් කියන එකට 273ක් ඕනම සෙල්සියස් අගයකට අපි හිතමු 27යි සෙල්සියස් කියලා පරිසර උෂ්ණත්වය. ඒ ඕනම මේකට 273ක් එකතු වුනහම තමයි ඒකේ කෙල්වින් අගය එන්නේ. මම අගේ දන්නේ මේක කෙල්වින්. හරිද? එතකොට ඒ විදිහට තමයි සෙල්සියස් කෙල්වින් පරිවර්තනය කරන්නේ. ඊට අමතරව ෆැරන්හයිට් කියලා දෙනවා නෑ. ඒවා අන්තර්ජාතික සම්මත එක නෙමෙයි. අන්තර්ජාතික සම්මත ඒක කියලා කියන්නේ මේ SI එකක් කියන එක තමයි හොඳේ. ස්ටෑන්ඩඩ් ඉන්ටර්නැෂනල් කියන එකේ තේරුමනේ. එතකොට ඒකට එන්නේ කෙල්වින් කියන උත්තරේ. ඒ කියන්නේ උත්තරේ අංක 4. ඊගාවට දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ කියන රුධිර කැටි ගැසීමේදී වැදගත් කාර්යයක් ඉටු කරන්නේ පහක් දැක්කේ නෑ අතරින් කුමක්ද? ඒතර රුධිර කැටි ගැසීම ගත්තාම ඒක දන්නවා අනිවාර්යෙන්ම ඔයාලා රුධිර පට්ටිකා තමයි එතෙන්දී වැදගත් කාර්යයක් ඉටු කරනවා කියලා කියන්නේ. ඊට අමතරව රුධිරයේ තියෙන ෆයිබ්‍රින් කැඳි අනම්මනම් ඒවත් මේ දායකත්වයක් දරනවා. එතකොට මෙතන කියනවා බලන්න ඒ පට්ටිකා කියලා වල දන්නවනේ නේද? එතකොට රතු රුධිර සෛල කියලා තියෙන පළවෙනි උත්තරේ රතු රුධිර සෛල හිම රුධිර කැටි ගැසීමට දායකත්වයක් දරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක ඔක්සිජන් පරිවහනය කිරීම තමයි රතු රුධිර සෛල වල කාර්ය වෙන්නේ. ඊගාට සුදු රුධිර සෛල ගත්තාම විෂ බීජ භක්ෂණය සහ ප්‍රතිදේහ නිපදවීම කියලා තියෙනවා. හරි. සුදු රුධිර සෛල ගත්තාම විෂ බීජ භක්ෂණය හා ප්‍රතිදේහ නිපදවීම පේන්නේ නැහැ නේද එකේ. විෂ බීජ භක්ෂණය ප්‍රතිදේහ නිපදවීම මේවා ඔයාලගේ සිලබස් එකේ තියෙනවා. මේවා ඔයාලා දන්නවා ඇතිනේ. හරි. ඊට පස්සේ රුධිර පට්ටිකා තමයි අපිට අදාළ උත්තරේ අවශ්‍ය උත්තරේ වෙන්නේ. ඊගාට වසාසෛල කියලා කියන්නේ එක්තරා ආකාරයක සුදු රුධිරාණු වර්ගයක් තමයි. සුදු රුධිරාණු ගත්තාම ඒක මතකයින් කොටස් දෙකකට බෙදෙනවා. කණිකාමය සුදු රුධිරාණු සහ කණිකාමය නොවන සුදු රුධිරාණු කියලා. එතකොට වසාසෛල ගත්තාම ඒක කණිකා රහිත සුදු රුධිරාණු වර්ගයක්. මතකයින් කණිකාමය සුදු රුධිරාණු වලට මොනවද දෙන්නේ? නියුට්‍රොෆිල, ඉයසනෝෆිල, බේසෝෆිල කියන ඒවා. ඊට පස්සේ කණිකා රහිත ඒවාට එන්නේ වසාසයිට, මොනොසයිට කියන දෙක. එතකොට කණිකා රහිත සුදු රුධිරාණු වර්ගයක් තමයි මේක වසාසෛල කියලා කියන්නේ. එතකොට රුධිරය අඩංගු ප්‍රතිශතය සාමාන්‍යයෙන් ඔයාලට මතක නම් මේ ප්‍රතිශතයන් එන්නේ නැහැ කියලා කියන්න බෑ. මතක තියාගන්න ඕන වඩා හොඳයි. සාමාන්‍යයෙන් 100ට පෑන් ලියෙන්නේ නැහැ නම. 100ට 20යි 40යි අතර ප්‍රමාණයක් තමයි මේක තියෙන්නේ රුධිරේ. හරිද? මම මේ කියන්නේ වසාසෛල ගැන. ඒතර පට්ටිකා ගැන තවදුරටත් මතක් කරනවා නම් සාමාන්‍යයෙන් රුධිර ඝන මිලිමීටරයක රුධිර ඝන මිලිමීටරයක් ගත්තාම පට්ටිකා සාමාන්‍යයෙන් තියෙනවා විතර තියෙනවා. හරි සාමාන්‍යයෙන් ආයු කාලය ගත්තොත් දින 5ක් 7ක් අතර ප්‍රමාණයක් තමයි වෙන්නේ. දින 5ක් 7ක් අතර ප්‍රමාණය. හරි.
ඊගාට ගත්තහම බලන්න ඊගා ප්‍රශ්නේ දර්ශීය සෛලය කියලා කියන්නේ ජීවයේ ව්‍යුහමය හා කෘත්‍රිම ඒකකය. යම් සෛලයකට සම්භවය දෙන සෛලය විභාජනයට ලක් විය හැකි සෛලයයි සියලුම ඉන්ද්‍රිකා අඩංගු නිර්මිත සෛලයයි කියලා කියනවා. එතකොට දර්ශීය සෛලය කියලා කියන්නේ උත්තරේ එන්නේ තුන්වෙනි එකට අංක 1 ජීවයේ ව්‍යුහමය හා කෘත්‍රිම ඒකකය තමයි දර්ශීය සෛලය කියලා කියන්නේ. ඉතුරු ඒවාදී ඔක්කොම වැරදි. හරි. ඒව ගැන තව පැහැදිලි කරන්න දෙයක් නැහැ. හරි. ඊගාට හතරවෙනි එකේ බලන්න හතරවෙනි එක පොඩ්ඩක් බලන්න නිරෝගී පුද්ගලයෙක්ගේ මුත්‍රාවල වැඩිපුරම අඩංගු සංඝටකය මොකක්ද? ඒක නම් තියෙන උත්තරේ එන්නේ අංක 1 ජලය කියන එක තමයි. හරි. නිරෝගී පුද්ගලයෙක්ගේ මුත්‍රාවල වැඩිපුරම අඩංගු වෙන්නේ ජලය. හරි. එතකොට ඊගාට පස්වෙනි එකේ තියෙනවා ගානක්. අපි පස්වෙනි එකේ තියෙන ගාන බලමු පොඩ්ඩක්. හරි. බලන්න පස්වෙනි එක. ඒකේ කියලා තියෙනවා ක්ෂමතාවය 6යි වොට් පිච්ච මෝටර රථයක ලාම්පුවක 12 වෝල්ට් විභවාන්තරයක් ලබා දුන් විට උපරිම ක්ෂමතාවය යුතුව ක්‍රියා කරනවා. මෙහිදී බල්බය තුළින් ගලා යන ධාරාව කුමක්ද කියලා. ඒතර මෙතෙන්දී ඔයාලා දැනගන්න ඕනේ P සමානයි VI කියන සූත්‍රය. හරිද? එතකොට ක්ෂමතාවය දීලා තියෙනවා ඊගාවට දීලා තියෙනවා විභවාන්තරය ධාරාව තමයි අහන්නේ. ඉතින් ක්ෂමතාවය මොකද්ද? වොට්ටටයි. හරි විභවාන්තරය කියන එක දීලා තියෙනවා 12යි කියලා ධාරාව අහන්නේ. හරි. එතකොට ධාරාව කියන එක 60 බෙදීම 12 උත්තරේ 12 5 60යි නේද? එතකොට උත්තරේ එන්නේ 5 කියන එක. 5 කියන එක මෙතන උත්තරයක් නැද්ද? sorry මෙතන 60යි නෙමෙයි 6යි. sorry මම මේක දැක්කේ. මෙතන 6යි. හරි. එතකොට 6 12න් බෙදුවම කීයද? i කියන්නේ 6 බෙදීම 12. එකට 2යි සමානයි 0.5යි. හරි. උත්තරේ එන්නේ 0.5යි ඇම්පියර් වලින් තමයි එන්නේ. හරිද? ඊගාවට බලන්න 6 වෙනි එක මොකද කියන්නේ කියලා පටල වලින් ආවරණය වී නොමැති සෛලී ඉන්ද්‍රිකාව රයිබෝසෝම් පළවෙනි උත්තරේ එතන කෙලින් ඉතින් පළවෙනි උත්තරේ කියලා තේරෙනවනේ කියවගෙන යනකොට අනෙත් මේ ඔක්කොටම පටල තියෙනවා හරිද මෙතනින් මයිටොකොන්ඩ්‍රියා ගත්තාම එයා දිත්ත පටලම එකක් මතක තියාගන්න හරිද මයිටොකොන්ඩ්‍රියා කියන්නේ දිත්ත පටල එක තව දිත්ත පටල ඉන්ද්‍රිකා තියෙන්නේ හරිතලව තියෙනවා අනිත් ඒවා නම් ඒක පටලම නේද වෙන දිත්ත පටලම ඉන්ද්‍රිකාවක් මට දැන් මතක් වෙන්නේ ඔය දෙක තමයි දිත්ත න්‍යෂ්ටිය දිත්ත පටල ඉන්ද්‍රිකාවන්නේ එතකොට ඊගාට බලන්න 7 වෙනි එක හරි 7 වෙනි එක බලන්න මැග්නීසියම් 2 ධන අයනයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇති අයනය. ඒක නම් ටිකක් විතර හදන්න වෙනවා නේද? මැග්නීසියම් 2 ධන කියන්නේ මැග්නීසියම් වල වින්‍යාසය මොකද්ද? මැග්නීසියම් 12. එයාගේ ආවර්තවක එයා ඉන්න ස්ථානය ගත්තොත් එයා 12. හරිද? එතකොට එයාගේ ගත්තොත් වින්‍යාසය අපිට ලියන්න පුළුවන් 2 8 2 කියලා. මගේ ඉලක්කම් පැහැදිලි නේද? 2 8 2 හරිද එතකොට තමයි මේකේ වින්‍යාසය එතකොට මෙතන දැන් කියලා දෙනවා මැග්නීසියම් 2 ධන 1 කියලා හරිද මැග්නීසියම් 2+ කියන එහෙම නැත්නම් මැග්නීසියම් ධන 2 කියන එකේ අදහස මොකද්ද මැග්නීසියම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා මැග්නීසියම් ධන 2 තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය දෙකක් අඩුයි ඒ කියන්නේ මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 2 මැග්නීසියම් ධන 2 නෑ එතකොට මැග්නීසියම් ධන 2 ගත්තාම ඒකේ 2 8 කියන ඉලෙක්ට්‍රෝන විතරයි තියෙන්නේ හරි එතකොට බලන්න මැග්නීසියම් 2 ධන 1 වින්‍යාසය 2ට ඒකට සමාන වින්‍යාසයක් තියෙන අයනය මොකක්ද කියලා තියෙනවා. ඉතින් මෙතන නම් ඔයාලට ලියලා බලන්න වෙනවා. කැල්සියම් ධන 1 කියලා කිව්වහම එතන කැල්සියම් වල වින්‍යාසය ගත්තොත් ඒක 20යි. හරිද? කැල්සියම් ආවර්තවක වෙන්නේ 20 වෙනි ස්ථානයේ. ඒකේ ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. ධන 1 කියලා කිව්වහම යාට ඒ 20ට වඩා එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. එතකොට එන්නේ 19යි ඉලෙක්ට්‍රෝන. ඒකෙත් වින්‍යාසය ලියලා බලන්න 2 8 8 කැල්සියම් මෙතන නම් ධන 1 කියලා ටයිප් කරලා තියෙන්නේ අකමන්නේ. ඊට පස්සේ ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් ගත්තොත් එයා 8 වෙනි තැන තමයි ඉන්නේ ආවර්තවක ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට එයාගේ වින්‍යාසය ලියන්නේ 2 6 කියලා. ඊගාට ඔක්සිජන් ඍණ 2. බලන්න ඔක්සිජන් ඍණ 2 තියෙන්නේ. මම ඔක්සිජන් ගන්නවා. ඔක්සිජන් 8යි. ඔක්සිජන් ඍණ 2 ගත්තාම දැන් 8 දැන් අපි ඔක්සිජන් වල ලියලා ඉමු ඉස්සෙල්ලා වින්‍යාසය. ඔක්සිජන් වල වින්‍යාසය ලියුවම මේකේ එන්නේ 2 6 කියලා. හරිද? ඔක්සිජන් 2 ඍණ එක්කෙනාගේ වින්‍යාසය එන්නේ 2 8 කියලා. හරිද?
බලන්න මේ දෙක සමාන නැද්ද කියලා. සමානයි නේද? එතකොට මෙන්න මේක තමයි උත්තරේ එන්නේ ඔක්සිජන් 2 ඍණ කියන එක. ඔයා ඕනනම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් Cl ඍණ 1 කියන එකෙත් ලියලා බලන්න. Cl කියන එක්කෙනා 17 වෙනියා, Cl ඍණ 1 කිව්වම එයා 18යි. එතකොට 18 වෙනියාගේ වින්‍යාසය එන 2 8 8 කියලා. හරි එහෙම නේද ලියන්නේ? මතකයිනේ මේ කොහොමද මේ කවචවල ඉලෙක්ට්‍රෝන එන්නේ කියලා නේද? ඕනම් පරමාණුවක් තියෙද්දි කොහොමද ළමයි ඉලෙක්ට්‍රෝන එන්නේ? මුලින්ම කවචය තියෙනවා අපි හිතමු කවච 3ක් තියෙනවා කියලා. පළවෙනි කවච 2යි නේ. ඊගාව එකේ 8යි. ඊගාව එකේ 8යි විදිහට තමයි යන්නේ. කොහොමද යන්නේ ඒක 2 8 8 sorry 8 එකයිද මන්ද 2 8 1032 කොහෙද KLMN කියලා යන්නේ නේද? එතකොට ඒ විදිහ තමයි එන්නේ. ඊගාට බලන්න 8 වෙනි ප්‍රශ්නේ යම් වස්තුවක විස්ථාපනයේ විශාලත්වය පිළිබඳ සෑම විටම සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා. එතකොට බලන්න ඒක මොකක්ද අහලා තියෙන්නේ කියලා. විස්ථාපනයේ විශාලත්වය සෑම විටම විශාලත්වය පිළිබඳ සෑම විටම සත්‍ය වන ප්‍රකාශය කුමක්ද? එතකොට විස්ථාපනයයි දුරයි අතර වෙනස මොකක්ද? විස්ථාපනයයි දුරයි. එතකොට දැන් බලන්න මොකක්ද මේ දෙකේ තියෙන වෙනස කියලා. විස්ථාපනය කියන්නේ මොකද්ද? ඕනම පොයින්ට් දෙකක් අතර මොකක් හරි ලක්ෂ දෙකක් කියලා කියනවා. අපි හිතනවා දැන් මේ මෙතන මෙන්න තියෙනවා මොකක් හරි තැනක්. තව තැනක් තියෙනවා. හරි. ওই තැන් දෙක අතර යන්න පුළුවන් මේ තියෙනවා පාර. හරි විස්ථාපනය කියලා කියන්නේ මේ තියෙන දුර. හරිද? අපි හිතමු මෙතන කිලෝමීටර් 12ක් වගේ කියලා. 12යි කිලෝමීටර්. එතකොට මේ ලක්ෂ දෙක අතර පවතින කෙටිම දුරට තමයි අපි කියන්නේ විස්ථාපනය කියලා. මේක හැම වෙලේම මේ දුරට වඩා අඩු වෙන්නත් පුළුවන්, දුරට සමාන වෙන්නත් පුළුවන්. හරිද? එතකොට සමාන වෙන්න පුළුවන්ද කියලා බලමු. සමාන වෙන්න පුළුවන්ද ළමයි? කිසිම විටකත් චලනය වෙච්ච පළවෙනි එක බලන්න චලනය වූ දුරට වඩා විශාල. කවදාවත් චලනය වෙච්ච දුරට වඩා විශාල වෙන්න බෑ. අපිට යම් ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර මේ දෙක අතර තියෙන මේ අනෙක් දුරට වඩා මේ විශාල වෙන්න විදිහක් නැහැනේ. අනිවාර්යෙන්ම මේ කෙටිම දුර. කෙටිම දුර කියන්නේ විස්ථාපනය නම් ඊට වඩා මේ කෙටි එකක් තියෙන විදිහක් නැහැ නේද? එතකොට චලනය වෙච්ච දුරට වඩා විශාල වෙන්න විදිහක් නැහැ. චලනය වෙච්ච දුරට සමානයි, චලනය දුරට අඩුයි. උත්තරේ වඩාත්ම සුදුසු උත්තරේ තමයි තුන්වෙනි උත්තරේ. හරිද? එතකොට විස්ථාපනය කියන එක චලනය වෙච්ච දුරට වඩා අඩුයි කියන එකක් තියෙනවා. පොඩි 8 වෙනි එක බලන්න. බලන්න ආයෙ බලන්න. 8 වෙනි එකට මොකද්ද උත්තරේ එන්නේ? 4 වෙනි උත්තරේ බලන්න චලනය දුරට සමාන හෝ අඩුයි. 3 වෙනි උත්තරේ කියනවා චලනය දුරට වඩා අඩුයි කියලා. තමයි ඒකට උත්තරේ 3 ගන්න. 8 වෙනි එකට උත්තරේ 3 ගන්න. ඔයාලට තියෙන දත් තමයි චලනය දුරට වඩා අඩුයි කියලා ගන්න. හරි බලන්න 9 වෙනි එක. 9 වෙනි එක කියනවා උත්තර කාචයකින් සෑදෙන අතාත්වික ප්‍රතිබිම්බයක ලක්ෂණ කිහිපයක් පහක් දැක්වේ. උත්තර කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. මෙම ප්‍රතිබිම්බය ලබා ගැනීමට නම් බලන්න දීලා තියෙන ලක්ෂණ ටික බලන්න පොඩ්ඩක්. හරි. උඩුකුරේ කියලා තියෙනවා තාත්තික කියලා තියෙනවා විශාලතය වස්තුව පිහිටි පැත්තේම සෑදේ. බලන්න මෙතන මෙහෙම කියනකොට උත්තල කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ. බලන්න මෙන්න මේක ඔයාලට මතකද කියලා මෙන්න මේ කිරණ සටහන. උත්තල කාචයක් තියෙනවා. උත්තල කාචයකින් අතාත්තික විශාලත ප්‍රතිබිම්බයක් හැදෙන්න පුළුවන් එකම අවස්ථාව මොකද්ද බලන්න.
මෙන්න මෙතන වස්තුව තියෙද්දි O කියන්නේ ප්‍රකාශ කේන්ද්‍රය හා F අතර වස්තුව තියෙද්දි බලන්න කිරණයක් යනවා මෙතන ඉඳන් මේ කිරණ සටහන හරියට ඇඳලා බලන්න මේකෙන් එනවා උත්තරේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. හරිද? මේක එතකොට උත්තර කාචයකින් මේ තියෙන්නේ ප්‍රකාශ කේන්ද්‍රය හා නාභි දුර අතර තිබ්බහම මේ වස්තුව මෙන්න මෙතන අතාර්ථික විශාලිත ප්‍රතිබිම්බයක් ලැබෙනවා. හරිද? එතකොට ප්‍රතිබිම්බය ලැබෙන ස්ථානය ගැන කියන්න බෑ. අනිවාර්යයෙන්ම උඩුකුරුයි වස්තුව පිහිටි පැත්තේම තමයි මේ ප්‍රතිබිම්බය හැදලා තියෙන්නේ. එතකොට මේක F වල මේ වස්තුව තිබ්බොත් කොහෙද මේ කිරණය යන්නේ? මේ F වල මේ වස්තුව තිබ්බොත් කොහෙද ප්‍රතිබිම්බය හැදෙන්නේ? අනන්තේ. F හා 2යි F අතර තිබ්බහම 2යි F ට පිටින්. F හා 2යි F අතර තිබ්බහම 2යි F ට පිටින් තමයි හැදෙන්නේ. හරි. එතකොට 2යි F වල තිබ්බහම කොහෙද ළම හැදෙන්නේ? 2යි F වල. ඊට පස්සේ 2යි F ට පිටින් තිබ්බහම හැදෙන්නේ 2යි F ට පිටින් තිබ්බහම හැදෙන්නේ F හා 2යි F අතර. හරි. මේ අවස්ථා තුනේම හැදෙන්නේ තාත්වික ප්‍රතිබිම්බ. ඒ කියන්නේ මේ වස්තුව කියන එක්කෙනා මේ ප්‍රකාශ කේන්ද්‍රය පහු කරලපු ගමන් මේ කියන්නේ මෙතන තියෙන අවස්ථාවේ මෙතන තියෙන අවස්ථාවේ වස්තුව මෙහි තියෙන අවස්ථාවේ මේ අවස්ථා තුනේම හැදෙන්නේ ඔක්කොම ප්‍රතිබිම්බ යටිකුරුයි තාත්විකයි. හරි. මේ පැත්ත තමයි හැදෙන්නේ. ඒ කියන්නේ වස්තුව පිහිටි පැත්ත නෙවෙයි විරුද්ධ පැත්තේ. හරිද? අනිවාර්යයෙන් යටිකුරුයි වස්තුව තියෙන පැත්ත නෙවෙයි ඊට විරුද්ධ පැත්ත හැදෙන්නේ යටිකුරුයි ඒ වගේම තාත්විකයි. තාත්වික යටිකුරු ප්‍රතිබිම්බ තමයි හැදෙන්නේ. හරි. එතකොට මේ ටික මතක තියාගන්න. අනිවාර්යෙන් ඔයාලට මතක ඇති F වල තිබ්බොත් නම් අනන්ත හැදෙනවා කියන එක. ඊට පස්සේ මෙන්න මේ ටික ඔයාලා දන්නවා ඔයාලගේ පොතේ වගුවක් ඒ විදිහටම තියෙනවා. ඒක මතක තියාගන්න පහසු වෙන තමයි තියෙන්නේ. කිරණ සටහන අඳින්න පුළුවන් නම් ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මේක තමයි මෙතන කිරණ සටහන වෙන්නේ. එතකොට ප්‍රතිබිම්බ ලබා ගන්නට වස්තුව පිහිට යුත්තේ හතරවෙනි උත්තරේ ගන්න එකට O හා F අතර වෙන්න ඕන නම් හරිනම් ඒක කමන්නේ කොහොම කිව්වත් වැරද්දක් නැහැ. හැබැයි O හා F අතර වෙන්න ඕනේ. එතන O හා F අතර වෙන්න ඕනේ. හතරවෙනි උත්තරේ බලන්න. හතරවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ හදාගන්න O හා F අතර කියලා ඉන්න ඕනේ. PDF එකෙන් තියෙන්නේ. ඊගොල්ලෝ බලන්න 10 වෙනි එක ඌරණ විභාජනය සම්බන්ධ ප්‍රකාශ තුනක් පහත දැක්වේ. හරිද? බලන්න මේ ප්‍රකාශය මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් දුහිතෘ සෛල වලට ලැබේ. මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් දුහිතෘ සෛල වලට ලැබේ කියලා කියනවා. B එක තියෙනවා ඒක ගුණ මෙන්ම ද්විගුණ සෛල වලට සිදුවේ. C එකේ කියනවා වර්ණ දේහ වල වෙනස්කම් ඇතිවන අතර නව ප්‍රභේදන හටගනී. 10 වෙනි එකට උත්තරේ. එතකොට බලන්න මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් ලැබෙනවා. ඌණනේදී ගත්තාම ඌණනේදී නව දුහිතෘ සෛල කීයක් හැදෙනවද? නව දුහිතෘ සෛල ඌණනේදී 4ක් හැදෙනවා. අනූණනේදී ගත්තොත් නම් නව දුහිතෘ සෛල හැදෙන්නේ 2යි. එතකොට ඌරණය අනූරණය අපි සැසඳීමක් කරොත් ඌරණය සිදු වෙන්නේ ද්විගුණ සෛල වල විතරයි. අනූරණය නම් ද්විගුණ ඒකගුණ සෛල දෙකේම සිදු වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට මතකයිනේ මේ ඌරණය වෙන ආකාරය අනූරණය වෙන ආකාරය. ඊට පස්සේ ඌරණය ගත්තාම සෑදෙන දුහිතෘ සෛල මාතෘ සෛලයට වඩා වෙනස්. ඒ වගේම සෑදෙන දුහිතෘ සෛල තියෙනවනේ දුහිතෘ සෛල කියලා කියන්නේ මේ අලුතෙන් හැදෙන සෛල. ඒ අලුතෙන් හැදෙන සෛල ළමයි ඒ සෛල එකිනෙකාටත් වෙනස්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අම්මලයි දුවලයි කියලා. රයිට්? එක අම්මගෙන් දුවලා දෙන්නෙක් හැදෙනවා. ඒ දුවලා දෙන්නම අම්මට වඩාත් වෙනස්. ඒ දුවලා දෙන්න එකිනෙකාටත් වෙනස්. ඒක තමයි මේ සෛල වල වෙනස්කම් වලදී කියන්නේ. හරිද? එතකොට නමුත් අනුරණය ගත්තාම එතෙන්දී නම් මාතෘ සෛලයට දුහිතෘ සෛල සරල සමයි. ඒ වගේම ඌණනයේදී ප්‍රභේදන හට ගන්නවා. ප්‍රභේදන කියලා කියන්නේ නව ප්‍රභේදන. හරි? එතකොට අනුරණයේදී නම් නව ප්‍රභේදන හටගන්නේ නැහැ. එතකොට බලන්න ඒ ප්‍රකාශය මාතෘ සෛල වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරියටත් දුහිතෘ සෛලයට ලැබේ. හරි.
ඒක ගුණ මෙන්ම ද්විගුණ සෛල වල සිදුවේ. ඌර්ණ විභාජනයේ ඒක ගුණ වගේම ද්විගුණ සෛල වල සිදු වෙන්න පුළුවන්. හරි. ඊගාවට වෙනස්කම් ඇති නැතර නව ප්‍රභේදන හටගනි. හරි. එතකොට උත්තරේ එන්නේ අංක 4. ඒ අපි කතා කරේ 10 වෙනි එක. ඊගාට බලන්න 11 වෙනි එක. කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක ඇති මුළු පරමාණු ගණන. right. කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක ඇති මුළු පරමාණු ගණන. ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ මොකද්ද? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව නැත්නම් L. L නැත්නම් ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේක. 10 20 කියන්නේ ඕනම දැන් ඔය මේ ඕනම අණු හෝ හරිද? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියන්නේ අණු. නැත්නම් පරමාණු. මවුලයක් ගත්තාම අණු නැත්නම් පරමාණු මවුලයක් ගත්තාම ඒකේ තියෙන අණු හෝ පරමාණු මවුල ගණන අණු හෝ පරමාණු ගණන තමයි ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පරමාණු ගමු. පරමාණු ගත්තොත් මම ගන්නවා යකඩ. යකඩ කියන්නේ යකඩ කියන්නේ ෆෙරස්. ෆෙරස් අණු ෆෙරස් අණු නෙවෙයි. ෆෙරස් මම මවුලයක් ගන්නවා. මම ෆෙරස් මවුලයක් අතට ගත්තා කියලා හිතන්න. හරි ෆෙරස් මවුලයක් අතට ගත්තා. එතන ෆෙරස් පරමාණු තියෙනවා මෙන්න මේ වගේ 6.02 වැඩි කිරීම 10 23 නග සෑහෙන විශාල අගයක්. හරි මම මවුලයක් අතට ගත්තොත් පරමාණු ඒකේ පරමාණු මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම හිතන්නකෝ දැන් CO2 අණු මවුලයක් ගත්තාම ඒකේ අණු තියෙනවා ඇවෝගාඩ්‍රෝ ගන්න. හරිද පරමාණු නෙමෙයි. අණු මවුලයක් ගත්තොත් ඒකේ CO2 අණුවේ මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. එතකොට මට කියන්නේ එක CO2 අණුවක පරමාණු කීයක් තියෙද? මේ CO2 අණුවේ තියෙන එක කාබන් එකක් ඒ වගේම ඔක්සිජන් දෙකක් තියෙනවා. එතකොට මේ ඔක්කොම එකතු වුණාම තුනයි. නේද? එතකොට ඇවෝගාඩ්‍රෝ කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක කාබන් ඩයොක්සයිඩ් තියෙන අණු ප්‍රමාණය 6 වැඩි කිරීම 6.02 වැඩි කිරීම 10 23යි. එක කාබන් ඩයොක්සයිඩ් අණුවක පරමාණු තුනක් තියෙනවා නම් මේ වගේ අණු ප්‍රමාණයක පරමාණු මෙන්න මේ ඇවෝගාඩ්‍රෝ වගේ 3 ගුණයක් තියෙන්න ඕනේ. එතකොට උත්තරේ වෙන්නේ බලන්න පළවෙනි එක. 11 වෙනි එකට උත්තරේ වෙන්නේ පළවෙනි එක. බලන්න 12 වෙනි එකේ මොකද කියන්නේ කියලා. ආනත බල තුනක් මේක බල තුනක සමතුලිතතාවය තමයි 3 වෙනි එකේදී කියන්නේ. බලන්න 3 වෙනි එකේදී කියනවා ආනත බල තුනක් මුදුවේ ක්‍රියා කරන අවස්ථාව රූපයේ දැක්වේ. මුදුව නිශ්චලව පවතින විට සිදුවිය නොහැක්කේ පහත සිදුවීම් අතරින් කුමක්ද කියලා අහනවා. x y z බල තුනම එකම තලයේ තියෙන ඔන්න උත්තරයක් දීලා තියෙනවා. මට කියන්නකෝ සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ සමතුලිතව පැවතින. සමාන්තර නොවන බලන්න මේ මෙන්න මේ ටික තියෙනවද කියලා මේකේ. ඕනම දැන් ඔයාලගේ පොතේ තියෙනවා සිද්ධාන්තය මේක තමයි සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පවතින්න නම් ඒ බල තුන ඒකතලව තියෙන්න ඕනේ. ඒකතල කියන්නේ එක තලයක. ඒ කියන්නේ මෙන්න මේ වගේ තලයක. ඒ වගේ තලයක තියෙන්න ඕනේ. ඒ වගේම ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය තුන්වන බලයේ දිශාවට විශාලත්වයෙන් හා සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. ඒක නම් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ කියමුකෝ. ඊගාට බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුයි. මොකක්ද ඒ කියන්නේ කියලා පොඩ්ඩක් බලන්න. බල තුනේ ක්‍රියාරේඛා බලන්න එකම ලක්ෂයක හමු වෙනවද කියලා. ඔයාලට පොලේ තිබ්බනම් ඇඳලා බලන්න. අනිවාර්යෙන් මේක නිශ්චලව පවතිනවා නම් ඔන්න ඔය බල තුන කොහොම තියෙන්න ඕනි කියන එකයි කියන්නේ. මේ තියෙන ඔය කියන ලක්ෂය. බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී ක්‍රියා කරනවා. බලන්න මෙතන දීලා තියෙන උත්තර. x y z බල තුනම එකම තලයක පිහිටන්න ඕනේ. මේක ඒ කියන්නේ මේ ඒකතල බල තුනක් මෙතන තියෙන්නේ. ඒ වගේම මේවා සමාන්තර නැහැ. බලන්න එතන බල තුනම එකම තලයක පිහිටන්න ඕන නිශ්චලව පවතින නම් හරි. ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය තුන්වන බලයට විශාලත්වයෙන් හා කොටකින PDF එක කියලා ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය තුන්වන බලයට විශාලත්වයේ සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විද. මේක සමතුලිත වෙන්න නම් අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ. හරිද? ඕනෑම සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ සමතුලිතව වෙන්න නම් සමතුලිතව පවතින නම් මෙන්න මේ දෙවණියට කියන කරුණ තෘප්ත කළ යුතුයි.
බල තුනේම ක්‍රියාරේඛ එකම ලක්ෂයකදී හමු වීම ඒක හරි. හරිද? ඊගාවට මේකේ නැති උත්තරේ තමයි 4 වෙනි. හරි. කියන්න ගියපු කතාව කියන්න ගියාම තමයි රෙකෝඩින් එක sorry රෙකෝඩින් මගේ කනෙක්ෂන් එක ලොස් වුණා. හරිද? මම මේ ටැට්ටක් ගාලා කරන්නද 17 වෙනිදා ඔයාලට මේ තියෙන කාලය සීමිතයි නප්පා. වැඩක් කරගන්න බලන්නකෝ නේද? ඔයාලා මේ හරි හරි කාලෙක තමයි විභාග ලියන්න ගන්න නේද? එහෙමයි කියලා බෑ අපි විභාග ලියන්න බෑ නේද? එතකොට එහෙනම් තමයි මම මේ ටැට්ටක් ගාලා කරගෙන යන්නේ. මේ ඔයාලා ද ඉස්කෝලේ යන්න නැත්නම් අද ඉස්කෝලේ යන අන්තිම දවසක් නේද? එතකොට බලන්නකෝ 14 වෙනි එක 14 වෙනි එකේ තියෙනවා x නම් මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග සංයෝජනය වී මොකද්ද එකක් හදනවා H2X හොඳේ H2X හදනවා H2S හදනවා හරිද එතන y නම් මූලද්‍රව්‍ය Cl2 සමග ප්‍රතික්‍රියා කර YCl හදනවා ඔන්න YCl කියලා එකක් හදනවා y හා x සංයෝජනය වීමෙන් සෑදෙන සංයෝගයේ රසායනික සූත්‍රය මොකක්ද කියලා බලන්න මෙතන H2X හරිද ඒ කියන්නේ H උයි X උයි හරිද H2X කිව්වහම 2x නේද කොහොමද මේක H2X කියලා හැදෙන්නේ ඒ කියන්නේ මෙතන X දෙකක් තියෙනවා X එකක් තියෙනවා ඔයාලට මතකද මෙන්න මෙහෙම එකක් ලියනවා සංයුතතාවය මාරු කරලා ඒ කියන්නේ දැන් H2X කියලා එකේ අදහස මෙන්න මේක ලියලා තියෙන එකේ අදහස තමයි X වල මෙතන එකේ X වල සංයුතතාවය 2යි. H වල මේක හදන්න තියෙන ලේසිම ක්‍රම මේක තමයි. එහෙම නැත්නම් ඔයාලට හිතලා හදන්න පුළුවන් එක වඩා හොඳයි. X වල සංයුතතාවය 2යි, H වල සංයුතතාවය 1යි කියන එක තමයි ඔබ තේරෙන්නේ. සංයෝගය හැදෙන්නේ මෙතන මෙන්න මේ සංයුතතාව දෙක මාරු වෙලා මෙන්න මෙතන H2X කියන මෙන්න මේ සංයෝගය සෑදෙනවා. හරිද? YCl වුණත් එහෙමයි. ඕන්න මම YCl උත් ඉඳලා පෙන්නන්නද? YCl නම් ලේසියිනේ එකට එකයිනේ. මෙයත් එකයි මෙයත් එකයිනේ. එතකොට මේ තියෙන සංයුතතාව දෙක මාරු වෙලා YCl කියන එක හැදෙනවා. හරි? එහෙම නැද්ද? ඔයාලට මතකනේ 10 පළවෙනි වසරේ තියෙන මේ 10 පළවෙනි පොතේ තියෙනවා මේ තුන්වෙනි පාඩමේ මම හිතන්නේ මේ උගන්වන්නේ. සංයෝග හැදෙන්නේ මෙන්න මෙහෙම සංයුතතාව දෙක මාරු වෙලා. එතකොට මෙතනින් හොයාගත්ත අපි x වල සංයුතතාවය මොකද්ද 2යි කියලා. අහන්නේ x y y එකතු වෙලා හැදෙන එක නේද? හොයාගත්ත y වල සංයුතතාවය නම් 1යි. එතකොට බලමු x y y දාලා x වල සංයුතතාවය 2යි y වල සංයුතතාවය 1යි. සංයෝගය හැදෙනකොට සංයුතතාව දෙක මාරු වෙනවා. හරිද? x y y මේ දෙක යනවා y ට xy2 කියන සංයෝගය තමයි එන්නේ. බලන්න xy2 තියෙන්නේ කොහෙද? y2x කියලා එකක් තියෙනවා උත්තරේ අංක 2. ඔන්න බලන්න 14ට උත්තරේ අංක 2.
බලන්න 16 වෙනි එක. ABC ස්කන්ධ තුනක් සැහැල්ලු දණ්ඩකින් එල්ලා ඇති ආකාරයේ රූපේ දැක්වේ. A හි ස්කන්ධය 12ක් නම් B හි ස්කන්ධය මේක ගුරුණෙන් තමයි ඉන්නේ. බලන්න මේ ස්කන්ධ තුනක් තියෙනවලු සැහැල්ලු දණ්ඩකින් එල්ලිලා. ඔන්න දැන් මේක සමතුලිතව තියෙනවා පේනව නේද? සමතුලිත කියන්නේ කොහෙවත් පැත්තක් පාත් වෙලා එහෙම නැහැ නේද? ඒ කියන්නේ මේක සමතුලිතව තියෙනවා. හරිද? මෙන්න මෙහෙම තියෙනවා එකක්. හරි. මෙතන 10යි මෙතන 40යි මෙන්න මෙතන තියෙනවා A කියන එක්කෙනා මෙතන තියෙනවා xy 2යි xy කියලා. එතකොටම A හි ස්කන්ධය ග්‍රෑම් 12යි නම් A කියලා කියන්නේ කිලෝග්‍රෑම්. මෙන්න මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා කිලෝ 12යි කියලා. කිලෝ 12යි නම් හරි. බලමු මොකද වෙන්නේ කොහොමද ඒක හදන්නේ කියලා. හරිද? දැන් මේක සමතුලිතව තියෙන්න. ඔයා හිතන්න පුත් හිතන්න ඕනේ නැහැ. මෙතන මොකක් කරේ නොදන්නා එකක් තියෙනවා. නොදන්නා ස්කන්ධයක් තියෙනවා කියලා හිතන්නකෝ. පේනවනේ? හරි. එතකොට දැන් බලන්න මේක සමතුලිතව තියෙන්න මොකද වෙන්නේ? එකක් දැන් මේක සමතුලිතව තියෙන්න මෙන්න මේ බල දෙකේ එකතුව. මෙන්න මේ ස්කන්ධයේ එකතුව මෙන්න මේ දණ්ඩ මගින් දරා ගන්න පුළුවන් වෙන. දණ්ඩේ තියෙන ආත්‍යයට සමාන වෙන්න ඕනේ. අනෙත් එක තමයි මේ පද්ධතිය සමතුලිතව පවතින්න නම් මෙන්න මේ ලක්ෂ්‍ය වටා මෙන්න මේ ස්කන්ධයෙන් ඇති කරන ගූර්ණයයි මේ ලක්ෂ්‍ය වටා මෙන්න මේ ස්කන්ධයෙන් මෙන්න මේක මොකක් කරන්න නොදන්න එකක් හිතම ඇති කරන ගූර්ණයයි සමාන වෙන්න ඕනේ. එතකොට ඕවට මම මේක ඕක කියලා කියන්නම්කෝ. එතකොට ඕවට බලන්න මෙන්න මේ අතර ඇති කරන ගූර්ණය මොකක්ද කියලා. මේ අතර ඇති කරන ගූර්ණය. හරි මේ අතර හරි කොයි අතර හරි මෙතන නම් දිශාව ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. කොහොමද ගූර්ණයක් ගන්නකොට වාමාවර්තද දක්ෂිනාවර්තද? දක්ෂිනාවර්ත කියන එකේ අදහස ඔරලෝසුවේ කටු කැරගෙන පැත්තට. දක්ෂිනාවර්ත කියන එකේ අදහස මතකයිනේ. ඒ ඔක්කොම මතක කරන්න ඕනේ නැහැ. එතකොට මෙන්න මේ ඕලක්ෂයෙන් මෙන්න මේ ස්කන්ධයට මේ ඕලක්ෂය වට ඇති කරන ගූර්ණය 12 වරක් 10 මේකේ ඒක ගැන ප්‍රශ්නයක් නැහැ මොකද ඒක කැපිලා යනවා. හොඳේ මම ඕන්න ඒක එක ලියලා පෙන්නන්නම්කෝ. 12 වරක් 10 ඒක අමතක මේක 12යි කිලෝග්‍රෑම් වරක් 10යි සෙන්ටිමීටර් සමානයි. මෙතන ස්කන්ධය අපි දන්නේ නැහැ කියලා හිතමුකෝ. ඒකත් දන්නේ නැහැ. මේක 40යි සෙන්ටිමීටර්. පේනවද? රයිට්. හරි. මෙතන සෙන්ටිමීටර කැපුණා. මතක තියාගන්න මේ m එන්නේ කිලෝග්‍රෑම් වලින් රයිට්. m කිලෝග්‍රෑම් වලින් එන්නේ. බලන්න මේක සුළු කරාම බිඳුවට බිඳුව කැපුණා. මේ පැත්තේ 4ක් තියෙනවා. මේ පැත්තේ 3ක් ඉතුරුනා. m කියන එකට එනවා 3යි කිලෝග්‍රෑම් කියලා. කිලෝ වලින් එන්නේ මොකද අතන ඒකක ආදේශ කරලා තියෙන කිලෝ වලින් නේ. හරි. එතකොට දැන් මෙතනට ස්කන්ධය එනවා 3ක් කියලා. ඔන්න දැන් අපි එතන කිලෝ 3යි කියලා හොයාගත්තා. හැබැයි ඇත්තටම මෙතන තව පද්ධතියක් තියෙනවා. නේද? ඔන්න මතක තියාගන්න 3 කියන එක. මොකක්ද ඒ තියෙන පද්ධතිය? ඔන්න ඔහොම එකක්. BC කියන එක. මෙතන අහන්නේ මොකද්ද? B ස්කන්ධය මොකද්ද කියලා අහන්නේ. මෙතන x තියෙනවා, මෙතන 2x තියෙනවා. දැන් B දන්නේ නැහැ. C දන්නේත් නැහැ. හැබැයි මේ දෙකේම එකතුව දන්නවා. දෙකේම එකතුව කීයක් වෙන්න ඕනේද? 3යි නේද? එතකොට මෙන්න මේ ටික සමතුලිතව තියෙන්න නම් මෙන්න මේ BC දෙකේ එකතුව අර අපි කලින් ගත්තු 3 3ට 3 එකතුවට සමාන වෙන්න ඕනේ නේද? එතකොට බලන්න ගාන හදන්න කොහොමද කියලා. MB ධන MC සමානයි කිලෝ 3 වෙන්න ඕනේ. ඊගාවට මෙන්න මේක මේ ලක්ෂ්‍ය වටා සමතුලිතව තියෙන්නත් ඕනේ නේද? දැන් මේක වැටෙන්නේ නැතුව තියෙන්න මේ එක පැත්තක් පාත් නොවි තියෙන්න නේද? පාත් නොවි තියෙන නම් මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගූර්ණය සමාන මේ තුලිත වෙන්න ඕනේ. ඒ කියන්නේ MB වරක් x සමානයි
MC වරක් 2x වෙන්න ඕනේ. ඔන්න දැන් අපි ළඟ සමීකරණ දෙකක් තියෙනවා. ඉතින් ඔන්න ඕක ආදේශ කරලා ඔන්න ඕකට ආදේශ කරලා හොයාගන්න පුළුවන් අපිට අවශ්‍ය උත්තරේ. මෙතන බලන්න x එක කැපුණා. එතකොට මෙතනින් එනවා MB සමානයි 2MC කියලා එකක්. මම මේක මකන්නම් හොඳේ. ඔයාලට තොල මම මේක කපලා හදාගත්ත කෙනෙක්. හරි. එතකොට අපි දැන් මෙතන තියෙන දැන් අපිට අහන්න මොකද්ද? B වල ස්කන්ධයනේ. අපි C වෙනුවට මෙන්න මේ B ආදේශ කරමුද? අපි මේ B කියන එක ඉතුරු කරගමු. අපි C වෙනුවට ආදේශ කරමු. මේක මෙන්න මේකෙන් ගන්න මේ ප්‍රකාශනය. මොකද්ද එතන එන්නේ? MC සමානයි MB බෙදීම 2 කියලා එනවා. හරි. අපි ඒක ආදේශ කරමු මෙතෙන්ට. MB බෙදීම 2 ආවේ. මෙතන MB මෙහෙම තියෙනවා. මෙතෙන්ට එනවා MB බෙදීම 2ක්. මෙතෙන්ට එනවා 3යි කියලා. 3යි කිලෝ වලින් එන්නේ. ඒක ගන්න මතක තියාගන්න. එතකොට මේක එකතු කරාම MB එකට MB භාගයක් එකතු කරනවා. අයියෝ බලන්නකො MB එකට MB භාගයක් එකතු කරාම කීයද? 1.5යි නැත්නම් 1/2යි MB. නැත්නම් 3 බෙදීම 2යි කියලා ගන්න. 3 බෙදීම 2යි කියලා ගන්න. ඒත් 1.5යිම නේද? මම උඩින් ලියන්න ලේසි වෙන්න. එතන එතකොට මේ පූර්ණේ ගානක් තමයි හදන්න ලේසි. හොඳේ 3 බෙදීම 2යි MB සමානයි 3. උත්තරේ එනවා MB සමානයි 2යි. කිලෝ 2යි උත්තරේ අංක 2. 17 වෙනි එක බලන්න. 17 බයෝ ගණනක් තියෙනවා. බලන්න. X තරලයේ සංයුතිය රුධිර ප්ලාස්මයේ සංයුතිය වෙනස් වන්නේ කෙසේද? X තරලය කියන්නේ පුච්චිකා පෙරණය. එතකොට රුධිර ප්ලාස්මයේ සංයුතිය වෙනස් වෙන්නේ මොකක්ද? ඇත්තටම මෙතන මේකට අපි කියනවා වර්ණීය ප්‍රතිශෝෂණය නෙවෙයි, වැරදුනා. ඒක නෙවෙයි කියලා තමයි මම කියන්න ගියේ. මේක මොකද්ද මෙතන වෙන්නේ? පෙරීමක් නෙවෙයි මෙතන වෙන්නේ නේද? අතිපරිශාවනය කියලා අපි කියනවා. අතිපරිශාවනයේ වර්ණීය ප්‍රතිශෝෂණයේ ශ්‍රාවය කියලා තුනයි තියෙන්නේ නේද? එතකොට මේ බෝමන් ප්‍රාවරය කියන තැනදී මේ ගුච්චිකා පෙරණයට පෙරෙන්නේ නැත්තේ මොනවද ළමයි? රුධිරය ඇවිල්ලා රුධිරේ A ඉඳන් B ට යනකොට X වලට පෙරෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා රුධිරේ තියෙන. එකක් තමයි රුධිර සෛල පෙරෙන්නේ. හරි රුධිර සෛල පෙරලා මුත්‍රා හරහා ගියොත් මුත්‍රා රතු පාට වේ යුතුයි. රයිට්? රුධිර සෛල පෙරෙනවා මොකද මේ රතු රුධිරාණු රතු පාටයි. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම තියෙනවා ලෙඩ. මම මේ කියන්නේ නිරෝගී පුද්ගලයෙක් කියන්නේ. හරිද? එතකොට රුධිර සෛල පෙරෙන්න එකක්. අනිත් එක තමයි ප්ලාස්මා ප්‍රෝටීන පෙරෙන්නේ. හරි. ඉතින් උත්තරේ ආවනේ උත්තරේ තුන්වෙනි එක. හරිද? අනිත් සියල්ලම පෙරෙනවා. ප්ලාස්මා ප්‍රෝටීන හා රුධිර සෛල වැනි දේවල් හැරෙන්න අනෙක් ඔක්කොම පෙරෙනවා. ඇයි ඒ දෙක පෙරෙන්නේ නැත්තේ? ඒවා විශාලයි. ඒවා මෙතන පෙරෙන්න තරම් අර සිදුරු තියෙන්නේ කුඩා සිදුරු. ඒ සිදුරු වලින් මේ විශාල අණු වලට පෙරෙන්න බෑ. හරි. ඒක මතක තියාගන්න. ඊගාට යන්නේ 18 වෙනි එකට 18 වෙනි එකේ අහනවා ව්‍යුහ කෘත්‍ය සංකල්පය. අපේ. එතන නම් ව්‍යුහ කෘත්‍ය ඔක්කොම ටික වල මතක තියෙන වේද එතකොට. බලමු අපි කොහොමද ඒකට උත්තරේ ගන්න කියලා. හරි. ගෝල්ගිරේ බලන්න අහන්නේ නොගැලපෙන එක. ගෝල්ගිරේ ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. හරි නේද ඒක? රයිබෝසෝම් ප්‍රෝටීන් නිපදවීම හරි. රික්තක සෛලවල ජාන තුල්‍යතාවය පවත්වාගෙන. සෝරි මේක ජාන තුල්‍යතාවය නෙවෙයි ජල තුල්‍යතාවය. ඒක වලට හිතාගත්ත එක නේද? ජල තුල්‍යතාවය. හරි. එතකොට හතරවෙනි එකේ සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකාවල කියන ප්‍රෝටීන පරිවහනය නෑනේ. ප්‍රෝටීන පරිවහනය කරන රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාවලින්. සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකාවල කාර්ය තමයි ලිපිඩ ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කිරීම. ලිපිඩ ස්ටෙරොයිඩ් දෙකම නිපදවනවා. ඒක පරිවහනය කිරීම තමයි නිපදවීම සහ පරිවහනය කිරීම තමයි සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකාවල කෘත්‍ය වෙන්නේ. එතකොට රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා නම් කරන්නේ ප්‍රෝටීන පරිවහනය විතරයි. ප්‍රෝටීන නිපදවීම කියන එක කරන්නේ අපේ රයිබෝසෝම් වගේ. කොහොමද ඒක තියා ගන්න ඕනේ MCQ කරනකොට ඉතින් කොහෙන්ද දන්නේ නැහනේ. ඊගාට බලන්න ආයෙත් බයොලොජි ප්‍රශ්නයක්මයි තියෙන්නේ 19 වෙනි එක. නිරෝගී පුද්ගලයෙක්ගෙන් ලබා ගන්නා ECG සටහනක් තියෙන්නේ.
QRS වලින් මොකද නිරූපණය කරන්නේ? කෝෂිකා ආකුංචය. හරි. P QRS T. මෙතන තරංග තුනක් තමයි තියෙන්නේ. මේක තරංග සංකීර්ණයක්. ඇත්තම QRS කියන්නේ තරංග සංකීර්ණයක්. හරිද? එතකොට QRS වලින් T වලින් මොකද නිරූපණය කරන්නේ? කර්ණිකා ආකුංචය. හරිද? T වලින් මොකද නිරූපණය කරන්නේ? කර්ණිකා කෝෂිකා දෙකේම විස්තරය. එතකොට Q වලින් මෙන්න මේ ලොකු තරංග සංකීර්ණයෙන් නිරූපණය කරන්නේ කෝෂිකා ආකුංචය. උත්තරේ වෙන්නේ අංක 2. බලන්න ඊගාවට 20 වෙනි එකේ මොකද තියෙන්නේ කියලා. ඕන්න බලන්න. 20 වෙනි එක කියලා බහ රූපය දැක්කන කර ඇටෝමක් සකස් කර එහි එක් එක් නලයකින් වායු බුබුළු පිටවීමේ ශීඝ්‍රතාවය සොයන ලදී. වායු බුබුළු පිටවීමේ ශීඝ්‍රතාවය වැඩිම වන්නේ කුමන නලයේද කියලා අහලා තියෙනවා. බලන්න ඒකට උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. මොකද්ද මේකේ සිද්ධාන්තය බලන්න. 20 උත්තරේනේ 2. බලන්න 2 දෙන්නේ කියලා B එකද කියලා. මෙතන තියෙන සිද්ධාන්තය තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධක. ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතාවයට බලපාන සාධක 4ක් ගැන ඔයාලගේ පොතේ තියෙනවා. සාන්ද්‍රණය, උෂ්ණත්වය, පෘෂ්ඨික වර්ගඵලය. මොනවද ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන එක? සාන්ද්‍රණය. සාන්ද්‍රණය, උෂ්ණත්වය, ප්‍රතික්‍රියක පෘෂ්ඨික වර්ගඵලය කියන එක. ඒ කියන්නේ ප්‍රතික්‍රියක කෑලිද නැත්නම් කුඩුද කියන එක බලපානවා. ඊගාවට 4 වෙනි එක තමයි වායුවක නම් පීඩනය. වායුවක් නම් මේ පීඩනය කියන කාරණේ මතක තියාගන්න අදාළ වෙන්නේ වායුවකට විතරයි. වායුවක් නම් ඒකේ පීඩනය කියන එක බලපාන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය. එතකොට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි නම් මෙන්න මේ නල හතරෙම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි නම් තමයි එතන වායු බුබුළු නිපදවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. ඒක ඔයාලට තේරෙනවද නේද? එතකොට මෙතනින් බලන්න මෙතන දීලා තියෙනවා කැබලිද කුඩුද කියන එක දීලා තියෙනවා සහ ප්‍රතික්‍රියකේ එහෙම නැත්නම් HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය දීලා තියෙනවා. හරිද? එතකොට ප්‍රතික්‍රියකේ කැබලිද කුඩු තියෙනවා නම් තමයි ශීඝ්‍රතාවය වැඩි. සාන්ද්‍රණයේ HCl සාන්ද්‍රණය වැඩියෙන් තියෙනවා නම් තමයි එතන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ඉතින් ඕක තියෙන්නේ B වල. බලන්න B වල HCl සාන්ද්‍රණය 0.4යි. ඒ වගේම මෙතන තියෙන්නේ අර මේ ප්‍රතික්‍රියකේ කුඩු. එහෙම නැත්නම් මැග්නීසියම් කුඩු. තියෙන ප්‍රමාණය එකමයි. මතක තියාගන්න මැග්නීසියම් තියෙන ප්‍රමාණය එකමයි. HCl තියෙන ප්‍රමාණත් එකමයි. ඒ හින්දා HCl වලවත් මැග්නීසියම් වලවත් ප්‍රමාණය මෙතෙන්දි ප්‍රතික්‍රියාවට බලපාන්නේ නැහැ. හරි. බලන්න 21 වෙනි එක. 21 වෙනි එකට මොකද උත්තරය එන්නේ? ඔන්න එනවා ජෛව ගෝලයට. එතන ජීවි සංඛ්‍යා පිරමීඩයක් තමයි මෙතන දැක්වෙන්නේ. මේ පිරමීඩයට ගැලපෙන පෝෂී මට්ටම හා ආහාර ද්‍රව්‍ය කුමක්ද? ඔව්. දැන් බලන්න මෙතන යටිකුරු පිරමීඩයක තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද? යටිකුරු පිරමීඩයක තියෙන විශේෂ ලක්ෂණය තමයි පිරමීඩයේ උඩට උඩට යනකොට ජීවීන් සංඛ්‍යාව වැඩි වෙනවා. බලන්න ඒක මෙන්න මෙහෙම යටිකුරු පිරමීඩයක් යටිකුරු වුණාම මොකද වෙන්නේ? උඩ පළල වැඩි. බලන්න. උඩ පළල වැඩි, යට පළල අඩුයි. නේද? එතකොට උඩ ඉන්න ජීවීන් සංඛ්‍යාව වැඩි. යට ඉන්න ප්‍රමාණය අඩුයි. නිකන් මතක හිතාගන්න සාමාන්‍යයෙන් එන්නෙම නිකන් මේ උඩුකුරු පිරමීඩ නේද? නිකන් තනකොළ, හාවෝ, කොටියෝ වගේ එකක් ගත්තොත් කොටියව කන්නේ. කොටියව කන්නේ මකර වගේ කියලා හිතමු. අපි මං දැනට හිතනවා දැනට හිතනවා මකර කියලා සතෙක් ඉන්නවා කියලා. ඔන්න. දැන් තනකොළ තමයි ගොඩාක් තියෙන්නේ. හාවෝ ඉන්නවා ඊට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා. තනකොළ වලට වඩා හාවෝ ඉන්න තැනක් කියමු දන්නේ නේද? ඊට පස්සේ ඉන්නවා කොටියෝ. කොටියට පස්සේ මකරෝ එකෙක් විතර ඉන්නවා කියලා අපි හිතමු. එතකොට කොටියව කන්නේ මකර. ඔන්නම දැන් ඔය වගේ පිරමීඩ්නේ අපි දැකලා තියෙන්නේ නේද? හැබැයි යටිකුරු පිරමීඩයක් වෙන්න මොන වගේ අවස්ථාවකද? බලන්න තුන්වෙනි එකෙන් මේ වගේ එකක් නෙවෙයිද කියලා. පොල් ශාකේ. පොල් එක ගහක් තියෙනවා. ඒකේ පොල් කුරුමිනියෝ 100ක් විතර ඉන්නවා. පොල් කුරුමිනියක පරපෝෂිතයෝ කීයක් විතර ඉන්නවද? අපි හිතමු අඩුම තරමේ 10000ක් වයි කියලා. හොඳයි. සාමාන්‍ය අගයක් විදියට. හොඳයි.
එතකොට බලන්න ඒ වගේ අවස්ථාවක් ඒ වගේ මේ ඒ වගේ අපි ඒකට කියනවා ආහාර මේක නම් ආහාර දාමයක් ජාලයක් නෙමෙයිනේ. ආහාර දාමයකදී පිරමීඩය ඇඳෙන්නේ යටිකුරු අතට. එහෙම ඇඳෙන්නේ සාමාන්‍යයෙන් යටිකුරු පිරමීඩයක් හිඟයි නේද පරිසරේ. උඩුකුරු පිරමීඩ නම් ටිකක් තියෙනවා. ඊට වඩා අපි දන්නවා. බලන්න මේ 22කට වලට උත්තරයක් හම්බුණාද කියලා. 22කට උත්තරයක් තියෙද බලන්න. අහනවා ට්‍රොලියක ස්කන්ධය දීලා තියෙනවා. ට්‍රොලියක ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 2යි කියලා. හරිද? එතකොට ට්‍රොලියක් 2 ms එක ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතිනවා. ට්‍රොලියේ චාලක ශක්තිය මොකද්ද? ගම්‍යතාවය මොකද්ද කියන්නේ? චාලක ශක්තිය වන සමීකරණය මොකද්ද? භාගයයි mv වර්ගය නේද? පේන්නේ නැහැ. රතු නම් රතු එක විසික් කරනවා. එකෙන් පේන්නේ. කළු තමයි පීට තියෙන්නේ බලමු. භාගය mv වර්ගය තමයි චාලක ශක්තිය හොයන සමීකරණය වෙන්නේ. නේද? එතකොට භාගයයි mv වර්ගය බලන්න ආදේශ කරන මේකට එන උත්තර කියලා භාගය එහෙමම තියෙනවා. m වෙනුවට අපි 2 දාගන්න පුළුවන්. v දීලා තියෙනවා අපි එතන 2යි ms න 1 කියලා 2යි ms න 1 වර්ගය. වර්ගය කියලා කියන්නේ දෙවරක් 2. බලන්න මේක සුළු කරාම උත්තර එනවද කියලා 4. චාලක ශක්තියට 4ක් එන්න ඕනේ. ජූල් 4ක්. ඊගාට ගම්‍යතාවය හොයන්නේ මොන සමීකරණයෙන්ද? p = p. හරි මොකක් හරි ඒ සමීකරණය සමානයි mv තමයි ගම්‍යතාවයට එන්නේ. හරි. p = mv දාන්න. එතන දෙවරක් 2මයි තියෙන්නේ. එතන උත්තරේ එනවා 4. උත්තරේ එන්නේ 2/22ට. හරිද? හරි ළමයි. එතන ආවනේ උත්තරේ. බලන්න ඒක ලේසි හොඳේ සමීකරණ දෙක දන්නවනම් මම ඔයාලට රචනායක කරනකොටත් කිව්වා. හරිද? රචනායක කරනකොටත් කිව්වා නේද මේ සමීකරණත් ලියන්න ඕනේ කියලා. සමීකරණ හැමදාම ලියන්න ඕනේ සමීකරණ වල ලකුණු හම්බ වෙනවා. ගාන හැදුවත් නැතත් සමීකරණ කියන ලකුණු හම්බ වෙන තැන. හරි. ඊගාට බලන්න. හරි. 23 රූපය දක්වන ගෘහ විද්‍යුත් පරිපථයක් කොටසක් තියෙනවා. B හි කාර්ය මොකක්ද කියලා අහනවා. B කියලා කියන්නේ මොකද්ද? AB ABCD කියලා ටිකක් තියෙනවා. මෙතන බලන්න A කියලා කියන නමයි ඔයාලා මේක බලන්න ඕනේ ධාරාව පාඩම. හරි ධාරාව එහෙම නැත්නම් විද්‍යුතය කියන පාඩම. A කියලා කියන්නේ අධිධාරා පරිපථ බිඳිනේ. හරිද? B කියලා කියන්නේ විදුලි මීටරය. හරි. එතකොට මොනවද CD කියලා කියන්නේ? හොඳ C කියනවා අපි වෙන්කරණය කියන එක. D කියනවා ශේෂ ධාරා පරිපථ බිඳිනේ. හරි. ට්‍රිප් ස්විච් මේන් ස්විච් කියලා කියන්නේ ඒවට තියෙන ඉංග්‍රීසි නම් හිතන් ඔයාලට තියෙනවා. ඒක හේතුව අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ අපි නිකන් කියන්නේ නැහැ ශේෂ ධාරා පරිපථ බිඳින. අපි කියන්නේ ට්‍රිප් ස්විච් එක ගියා කියලා. එහෙම නැත්නම් මේ නම කියලා ඒක ගියා කියලා කියන්නේ නැහැ නේද? අපි සාමාන්‍යයෙන් භාවිතා කරන නම ඉංග්‍රීසි නම තමයි භාවිතා කරන්නේ. හරි. එහෙම තැනුත් තියෙනවනේ නේද? දැන් ළමයි අපි මොකක් හරි වැරද්දක් වුණාම සෝරි කියනවා මිසක් සමා වෙන්න කියන්නේ අඩු වෙන්නේ නේද? ඒ වගේ දෙයක් තමයි. හරි. එතකොට බලන්න මෙතන B කියන්නේ විදුලි මීටරය. විදුලි මීටරෙන් කරන දේ ඔයාලා ඔක්කොම දන්නවනේ. හරිද? උත්තරේ එන්නේ 23ට උත්තරේ 3. හරි. විදුලි මීටරෙන් කරන්නේ ඉතින් මේ බිල කියවනවා මිස වෙන මොකක් කරන්න මීටරේ. බලන්න 24 වෙනි එක. 24ට මොකද දාන නීතිය කියලා කල්පනා කරන්න. චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා ධාරාවක් ගෙන යන සන්නායනය කරන සන්නායක දණ්ඩක් තියෙනවා. මොකද හිතෙන්නේ? චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා ධාරාවක් ගෙන යන සන්නායකයක් තියෙනවා. චුම්බක ශේෂ්ත්‍රයක තිබ්බ ධාරාවක් ගෙන යන සන්නායකයකට මොකද වෙන්නේ?
බලය නිරූපණය කරන නිවැරදි දිශාව. මට මේක පෙන්වන්න විදිහක් නැහැ. මොකද දන්නවද මේ මට කන්න මිර ඒ වගේලානේ පෙරෙන්නේ. හරි මේ විදිහට අත තියාගන්න ෆ්ලෙමින්ගේ මමත් දැම්මා. මම පෙන්නුවාට ඔයාලට පේන්නේ ඒක දකුණ. රයිට්. ඒ ඉන්න බලන්න වම් අත තියාගෙන බලන්නකො. වම් අතෙන් දාන්න බලන්න වම් අතෙන් මහපට ඇඟිල්ලෙන් තමයි බලයේ දිශාව නිරූපණය කරන්නේ. මේ දාන්නේ ෆ්ලෙමින්ගේ මමත් නීතිය. මේක තමයි මෙතන මේ උත්තරේ එන්න ඕන දෙක. හරිද? බලන්න දෙවෙනි එකට දාලා හරියට එනවද කියලා. එතකොට දබර ඇඟිල්ලෙන් එන්නේ චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාව. හරිද? ඊගාවට මැද ඇඟිල්ලෙන් එන්නේ ධාරාව ගලා යන දිශාව. හරියට දාලා බලන්න. මේ මෙතන කතර කියන එකේ අදහස දන්නවනේ. කතර කියන්නේ මේ කඩදාසිය එහෙම නැත්නම් ඔයාලගේ මේ ඔය ඕක තියෙන ස්ක්‍රීන් එක තුලට තියලා මැද ඇඟිල්ල එන්න ඕනේ ධාරාවේ දිශාවට. බලන්න ඒතකොට ෆ්ලෙමින්ගේ මමත් නීතිය දාපු ගමන්ම බලයේ දිශාවටට කියනවා. ඒසේනේ. මේ මම දකුණ බටල ගන්නත් එපා ඔය දානකොට. අත් දෙක අඳුර ගන්න පුළුවන්. හැබැයි ඔයගේ වෙලාවට අත් දෙක මාරු වෙන අවස්ථාවක් තියෙනවා. හරිද? ඒවට තමයි ටිකක් ඕල වලට යන්න කලින් පින් කරලා යන්න කියනවා. හරි. ඊගාවට 25 වෙනි එක බලන්න. සාමාන්‍ය තත්ත්වයටදී ශුක්‍රාණුව ඩිම්බයක් සමග සංසේචනය වන්නේ. කොහෙද? උත්තරේ එන්නේ අංක 1. 25ට උත්තරේ අංක 1 එන්නේ. ඒවා ඉතින් අමුතුවෙන් පැහැදිලි කරලා මම කාලේ නැස්ති කරන්නේ නැහැ. එතකොට බලන්න 26 වෙනි එක. 26 මොකද්ද කියන්නේ? මෙතන බලන්න දීලා තියෙනවා ගැල්වනෝමීටරේ කටු උත්ක්‍රමණය වෙන්නේ. බලන්න මෙතන තියෙන මෙතන මොකක්ද තියෙන සිද්ධාන්තය. හරිද? ඔයාලා කාටද මතකද විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක ඒ කියන්නේ දැන් බලන්න මෙතන බැටරි එකක් ගහලා තියෙනවා. හරිද? මේ අවස්ථාවේදී කොයි වෙලාවද ගැල්වනෝමීටරේ කටු උත්ක්‍රමණය වෙන්නේ? ගැල්වනෝමීටරේ කටු උත්ක්‍රමණය වෙන්න මොකද්ද වෙන්න ඕනේ නැත්තේ? ඒ හරහා ධාරාවක් යන්න ඕනේ. නේද? දැන් ඔන්න දැන් අපි ස්විචය සංවෘත කරොත් මෙතන මේ පළවෙනි ඔය තියෙන කම්බියත් එක තියෙන පරිපතේ බලන්න. එතන ස්විචය සංවෘත කරොත් තමයි ඒකේ ධාරාවක් යන එක ඇත්ත. ඒ වුණාට දෙවෙනි එකේ ධාරාවක් යන කොහෙත් මිටක් තියනවද? නෑනේ. දෙවෙනි එකේ ධාරාවක් යනවනම් නිකන් බලන්නකො එතන. කොහොමද දෙවෙනි එකට ධාරාවක් අපි ඇති කරන්නේ? අනිවාර්යයෙන්ම විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් තමයි ධාරාවක් ඇති කරන්න වෙන්නේ. හරි. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙන චුම්බක ශේෂයක් තුල, කියන්නේ චුම්බක ශේෂයක් වෙනස් වෙන්න ඕනේ. චුම්බක ශේෂයක් තුල සන්නායකයක් නිශ්චලව තිබිය විටදී හා ස්ථාවර චුම්බක ශේෂයක සන්නායකයක් චලනය වෙනකොට සන්නායකය හරහා විද්‍යුත් ගාමක බලයක් හට ගැනීම තමයි කියන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. මම නෙමෙයි කිව්වේ මයිකල් ෆැරඩේ, right? මයිකල් ෆැරඩේනේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය හොයාගත්ත කියලා ඔයාලට තියෙන්නේ මයිකල් ෆැරඩේ. හරිද? හැබැයි ඒ ලෙවල් වලදී කියවලා ඉගෙන ගන්නේ මෙයා නෙමෙයි ඇත්තටම හොයාගත්තේ කියන එක. හරි. ඒක හොයාගත්තේ වෙන එක්කෙනෙක්. නම අරන් තියෙන්නේ මෙයා. එහෙම තමයි ඉතින් සාමාන්‍ය චන්ද්‍රයත් කියලා කියන වෙලාවකට නේද? නම යන්නේ මොකද්ද? නම යන්නේ හැම යන්නේ වෙන කියලා. හැම යන්නේ අපේ කියලා කියන්නේ නම යන්නේ වෙන කාගවත් කියලා කියන්නේ. ඒ වගේ දේවල් මෙතන වෙලා තියෙන්නේ. කමන්නේ අපි ෆැරඩේ හොයාගත්ත කියලා දැනට ඔයාලා දැනගන්නකො. එතකොට මේ ඉතිහාසයේ අසාධාරණ වැඩ වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතන බලන්න ස්විචය විවෘත හා සංවෘත කරන මොහොතේදී විතරයි. හරි ස්විචය සංවෘත කරලා තිබ්බත් විවෘත කරලා තිබ්බත් මෙතන ගැල්වනෝමීටරේ ධාරාවක් ඇති වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ගැල්වනෝමීටරේ ධාරාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් මෙතන ස්විචය පළවෙනියට තියෙන ඔය කම්බි දලයක තියෙන ස්ප්‍රින් එකත් එක්ක තියෙන පරිපතේ ස්විචය සංවෘත විවෘත කරනකොට එතන ඔය කම්බි දල හරහා ධාරාවක් ගමන් කිරීම නිසා ඔයාලා දන්නව නේද? ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය අනුව ෆ්ලෙමින්ගේ දකුණත් නීතියද කියන්නේ මොකද්ද? දකුණත් නීතියද මොකද්ද කියන්නේ? මෙන්න මේ අතර ධාරාවක් යනවා නම් චුම්බක ශේෂයක් ඇති වෙනවා මෙන්න මේ විදිහට රවුම් විදිහට කියලා නේද? මට ඒක පෙන්වන්න බෑ. right? මෙන්න මේ අතර තමයි
මෙන්න මේ සන්නායකයක් කරා මෙන්න මේ මහපටැඟිලි දිශාවට ධාරාවක් යනවා නම් මෙන්න මේ දිශාවට ඇති වෙනවා කියනවා චුම්බක ක්ෂේත්‍රය. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. හරිද? එතකොට පළවෙනි මේ ඔය ස්ප්‍රින් එකේ මොකද වෙන්නේ? ධාරාවක් දැන් ස්විච් එක සංවෘත කරනකොටම ධාරාවක් යනවා. එතකොට ඒක හරහා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ආයේ මේ ස්විච් එක විවෘත කරද්දී ඒ හරහා තිබ්බ චුම්බක ක්ෂේත්‍රය නැති වෙනවා. එතකොට දැන් සැරින් ඔය ස්විච් එක අරිනකොට වහනකොට ඔන් ඔෆ් කරද්දී තියෙන්නේ. එතෙන්දී චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනව නැති වෙනව. නේද නම? එතකොට එතන වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අන්න එහෙම මේ වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රය ඔන්න චුම්බක ක්ෂේත්‍රය බලපානවා අර එහා පැත්තේ තියෙන ස්ප්‍රින් එක. එහෙම බලපාලා තමයි මේ ගැලවනෝමීටරය හරහා ධාරාවක් ඇති වෙන්නේ. හරිද? එහෙම නැතුව මෙතන අනිවාර්යෙන් මෙතන සන්නායකයේ මත මේ ධාරාවක් මේ කියන්නේ ওই දෙවෙනි ස්ප්‍රින් එක මත ධාරාවක් ඇති වෙන නම් චුම්බක ක්ෂේත්‍රය මතක තියාගන්න වෙනසක් විය යුතුයි. එහෙම නැත්නම් එකම මේ චුම්බක ක්ෂේත්‍රයක් යටතේ තිබුණා නම් ওই සන්නායකයේ හරහා ධාරාවක් ප්‍රේරණය කරන්න බෑ. එහෙම නැත්නම් සන්නායකයේ චලනය කරන්න ඕනේ චුම්බක ක්ෂේත්‍රයක් තුලදී. ওই දෙවෙනි ස්ප්‍රින් එක හිතන්නකො චුම්බක ක්ෂේත්‍රයක් ස්ථාවරව තියෙන චුම්බක ක්ෂේත්‍රයක් තුල චලනය කරාගෙන අන්නේ නම් එතකොට දෙවෙනි එකේදී දෙවෙනි ගැලවනෝමීටරේදී ධාරාවක් දෙවෙනියට තියෙන ගැලවනෝමීටරේ ධාරාවක් ප්‍රේරණය වෙන්න පුළුවන්. එහෙනම් මෙතන එහෙමයක් කියලා නෑ නේද? බලන්න 27 වෙනි එක ඊගාට 28 උත්තරේ දෙන්න. 24 උත්තරේ බලන්න. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා ගැන වල දන්නව නේද? ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා જાතියක් තියෙනවා. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා જાතියක් තියෙනවා. නේද? වියෝජන ප්‍රතික්‍රියා කියලා જાතියක් තියෙනවා. බලන්න මෙතනින් එකක් විස්ථාපන වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? උත්තරේ එන්නේ අංක 2. බලන්න හයිඩ්‍රජන් විස්ථාපනය වෙලා තියෙන HCl වල හිටපු හයිඩ්‍රජන් විස්ථාපනය වෙලා තියෙනවා. HCl වල තිබ්බ හයිඩ්‍රජන් H2 විදිහට මෙන්න මේ හයිඩ්‍රජන් H2 විදිහට ඉවත් වෙලා තියෙනවා. ඒක තමයි එතන විස්ථාපනය වෙන දේ. ඒක විස්ථාපන ක්‍රියාවලිය. පළවෙනි එක බලන්න ඕන නම් හයිඩ්‍රජන් පළවෙනි උත්තරේ තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක වාෂ්ප වෙනවා. තුවාල වලට ගන්න බලන්න මේ ප්‍රථම ආධාර පෙට්ටිය තියෙන ගෙවල් වල තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා තුවාල වලට දාන එකක්. ඒක නිකන් ටිකක් දවසක් කැඩලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඒක ඇස්සේ තියෙන එක නිකන් වතුර වෙනවා. වතුර වෙන්නේ ඔන්න ඔය පළවෙනි ප්‍රතික්‍රියාව විදිහට ඔය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක සාමාන්‍ය පොඩි රේඩියක් වැහෙන්න ඒක වියෝජනය වෙලා ජලය දාන ඔක්සිජන් හැදෙනවා. ඔක්සිජන් පිට වෙලා තියෙන යනවා කියලා අහන්න දෙයක් නැහැ නේ. මොකද ඔක්සිජන් ටික ඒකස් ඉතුරු වෙන්නේ නැහැ. ජලය ටික ඉතුරු වෙලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ටික නැති වෙනවා. ඔක්සිජන් පිට. ඒවා වියෝජන ප්‍රතික්‍රියා. හතරවෙනියට තියෙන නම් ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවක්. බලන්න එතන දෙකම විස්ථාපනය වෙලා යනවා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් තියෙන්නේ දෙවෙනි එකේ විතරයි. බලන්න 28 වෙනි එක 28 වෙනි එක නම් පාස් පේපර් එකත් ඔය එක 2020 ද කොහෙද 28 වෙනි එකේ කියලා තියෙන එක බලන්න රූපේ දැක්වෙන්නේ මිනිස් සිරුරේ දක්නට ලැබෙන පේශි වර්ග තුනකි ඒ හා සම්බන්ධයෙන් නිවැරදි සංසන්දනය හරි බලන්න මේ පේශි වර්ග තුනේ නම් මොනවද පළවෙනියට තියෙන්නේ සිනිඳු පේශි දෙවෙනියට තියෙන්නේ කංකාල පේශි තුන්වෙනියට තියෙන හෘද පේශි හරිද මේ තුන වල පාඩම් කරනවා නම් තමයි මෙහෙම වගුවක් ගහගන්න එක වඩා උචිතයි හරි වගුවක් ගහ ගන්නවා මේ තුනේ සැසඳීමක් ලියන්න කවුද ඉක්මනින්ම විඩාවටපත් වෙන්නේ කවුද මෙතන ලියන්න විඩාවටපත් වෙන කාලය හරි මොකක් හරි එකක් ලියා ගන්න හරිද ඊට පස්සේ හැඩය ලියා ගන්න ඒකනේ අෂ්ටිකද විලේක තියෙනවද නැද්ද කියන එක මෙතන ලියා දැන් මෙතන දා ගන්න උදාහරණයක් විදිහට විලේක කියලා ඊට පස්සේ මෙයාට මේ මෙතන ලිව්වොත් කංකාල පේශි කියලා එයාට විලේක තියෙනවා සිනිඳු පේශි ලිව්වොත් එයාට විලේක නැත හෘද පේශි ලිව්වොත් එයාට විලේක තියෙනවා ඔන්න ඔය විදිහට වගේ මේ වගුවක් ගහගත්තට ඔයාලට ඔක පාඩම් කරගන්න ලේසියි බලන්න එතකොට එතන 28 වෙනි එකට උත්තරේ එන්නේ අංක 3 බලන්න ඉතුරු ඒවා එන්නේ නැහැ ඒක මම තව පැහැදිලි කර කාලය ගන්න නැහැ හොඳේ බලන්න 29 වෙනි එකට උත්තරේ මොකද්ද කියලා 29 වෙනි එකට උත්තරේ 3 නියමය නිව්ටන්ගේ පළවෙනි නියමය මොකක්ද
නිව්ටන්ගේ පළවෙනි නියමය. නිව්ටන් කියනවා බලන්න එතන ඔයාලට පුළුවන් මේ නියමය හොයාගන්නට වඩා පැහැදිලි කිරීම හොයාගන්න. ඇත්තට මේ තිරින්ගයක් අද කරනකොට අපි විසික් වෙන්නේ. ඔය තුන්වෙනි එකේ තියෙනවා. රථය නැවතුණත් මගියාට රථයේ ප්‍රවේගයම හිමිවීම. නිව්ටන්ගේ පළවෙනි නියමය ඔතන විස්තර කරනවා. ඔයාලගේ 10 වසරේ පොතේ වෙන්න ඕනේ. 10 වසරේ පොතේ දෙවෙනි පාඩමේ විස්තර කරනවා. දෙවෙනි පාඩමේ පාඩම තියෙනවානේ. එතන නිව්ටන්ගේ නියම විස්තර කරද්දී එතන ලොකු විස්තරයක් දීලා තියෙනවා. ඒ බස් එක යනකොට මොකද්ද වෙන්නේ සංසිද්ධිය කියලා. බලන්න ඉතුරුයා බොරු කියලා තියෙනවා. හරිද? ඒවා ඔයාලා නොමග යෑම සඳහා තියෙන පැහැදිලි කිරීම. තුන්වෙනි එක විතරයි ඔකේ හරි පැහැදිලි කිරීමකට තියෙන්නේ. රථය නැවතුනත් මගියාට රථයේ ප්‍රවේගයම හිමි වෙනවා. බස් එක ඉස්සරහට ගිහිල්ලා දැන් බස් එක ඉස්සරහට ගිහලා බස් එක පස්සට බ්‍රේක් ගහන කියලා. ඉස්සරහට බ්‍රේක් ගහනකොටම අපේ මේ මේව කෙලින් හිටපු මිනිස්සයා එකපාරට ඉස්සරහට විසික් කරනවා. හරිද? එකපාරට මෙන්න මෙහෙම දැන් මෙහෙම කෙලින් හිටපු මිනිස්සයා හිතන්නකො. like this. කෙලින් හිටපු මිනිස්සයා එකපාරට මොකද වෙන්නේ? ඉස්සරහට විසික් වෙනවා. එහෙම විසික් වෙන්නේ කකුල් දෙක එයාගේ කකුල් දෙක මත ඝර්ෂණය වගේ බලයක් ඇති වුණාට ඇඟේ උඩ කොටස මත එහෙම උඩ කොටස කොහෙවත් ඇල්ලවත් මොකක්වත් දෙලා නැහැ. එහෙනම් එයා කොහෙද අල්ලගෙන ඉන්නවා. එතකොට බස් රථය නැවතුණාට මගියා තවදුරටත් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. ඒක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයේදී කියන්නේ. පළවෙනි නියමය කියන්නේ මොකක්ද? බාහිර අසමතුලිත බලයක් යොදනකම් මම හිතන්නේ බාහිර අසමතුලිත බලයක් යොදනකම් නිශ්චලව තියෙන වස්තුවක් නම් නිශ්චලවම පවතිනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක් නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තුවක් නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියන එක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයේදී කියන්නේ. බලන්න 30 වෙනි එක බලන්න ප්‍රොපේන 10ට දාලා තුලිත රසායනික සමීකරණය තුලනය කරන්න තියෙනවා. ඔක්කොම දත්ත ටික දීලා තියෙනවා. දෙපැත්ත බලලා තුලනය කරගන්න බලන්න. C3 H8යි O2 දහන කිරීමක් නැත්තේ CO2 ධන කාබන් 3යි ජලය මේ පැත්තට හයිඩ්‍රජන් තුලිත කරා මම මුලින් මෙතෙන්ට 4ක් දාලා එතන ඔක්සිජන් බලන්න මෙතන 4යි ඔක්සිජන් 4යි මෙතන ඔක්සිජන් 3 වරක් 2 6යි මෙතන 6යි 4යි 10යි ඔක්සිජන් එතන මෙතන 5ක් දැම්මම හරි බලන්න උත්තරේ එනවද කියලා 30 වෙනි එකට 3 වෙනි එක මුලින්ම කාබන් බැලන්ස් කරගන්න හරි කාබන් තුලිත කරගත්තා 3ක් දැම්මා හයිඩ්‍රජන් 8ට මෙතන 4ක් දැම්මා දෙකයිනේ ඊපස්සේ මේ දෙක අන්තිමට ඔක්සිජන් ප්‍රමාණය බැලන්ස් කරගත්තා සාමාන්‍යයෙන් අපේ ඕනම් ප්‍රතික්‍රියාවක් තුලිත කරද්දී ඔක්සිජන් තමයි අන්තිමට බැලන්ස් මේ තුලිත කරන්නේ ඒක මතක තියාගන්න ඕනේ මේ ඔක්සිජන් තමයි අපි තුලිත කරන්නේ අවසානට ඊගාට බලන්නකො ඊගාව එක මොන බලන්න 31 වෙනි එක තියෙනවා බලන්න එක එක විදිහේ බඳුන් ටිකක් තියෙනවා හැබැයි මේක ලේසි මේ බඳුන් වල හැඩය ගැන බය වෙන්න දෙයක් නැහැ බලන්න ද්‍රවවල පීඩනය ද්‍රවස්ථිතික පීඩනය ගත්තාම ද්‍රවස්ථිතික පීඩනයේදී හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි ද්‍රවස්ථිතික පීඩනය කියන එක බලපාන්නේ දැන් මේ මෙන්න මේක මත ද්‍රවයක් පිරලා තියෙනවා මෙන්න මේ ලක්ෂය මත මෙන්න මේ ඉහළින් පිහිටන ද්‍රව කඳෙන් ඇති කරන බලයක්. හරිද? එතකොට ඒක රඳා පවතින්නේ මෙන්න මේ උඩ තියෙන ද්‍රව කඳ මත විතරයි. ද්‍රව කඳේ උස මත විතරයි. තේරුණාද?
ඒ කියන්නේ මෙන්න මේක මේ විදිහට මොන විදිහේ භාජනයක් වුණත් ද්‍රව කඳේ උස එකම නම් මේ පල්ලෙහා ඇති කරන පීඩනය කියන එක එකමයි. හරිද? එතකොට බලන්න මෙතන ද්‍රව කඳේ උස වැඩිම D අවස්ථාවේ. හරිද? ද්‍රව කඳේ උස අඩුම නම් C. ඊගාවට D වලට පස්සේ එනවා D ඊගාට මම හිතන්නේ B ද කොහෙද තියෙන්නේ බලන්න මේ ඔව් B ඊගාට A අන්තිමට C ද්‍රව කඳේ සිරස් උස මත විතරයි ද්‍රවස්තික පීඩනය රඳා පවතින්නේ. උත්තරේ එන්නේ 31ට බලන්න D B A උත්තරේ අංක 1 ඉන්නේ 31ට. ඊගාට බලන්න වර්ණාන්ධතාවයෙන් පෙළෙන විවාහක පුරුෂයෙකු සහ නිරෝගී ස්ත්‍රියක. මේකට නම් ඔයාලට සටහන අඳින්න වෙනවා. මට මේ ගන්න හැකි කිසි කතාවක් නැතුව මේක ලියවෙනවා නෝනේ. ඉන්දාලා තියෙන්නේ නැහැ. හරිද? බලන්නකෝ මේක ප්‍රශ්න කියවල පරණන්දතාවයෙන් පෙනෙන විවාහක පුරුෂයෙකු සහ නිරෝගී ස්ත්‍රියකට ලැබෙන පළමු දරුවාට මොකද වෙන්නේ? වර්ණ අන්ධතාවය. වර්ණ අන්ධතාවය කියන්නේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය කියලා අපි ඒකට කියන්නේ නේද? ඒ කියන්නේ XY සහ XX කියන ලිංග නිර්ණය කරන ජාන තියෙනවා දන්නව නේද? දැනගන්න බෑ. XX XY කියලා ඔන්නෝම ඒවා තියෙනවා. එතකොට මෙන්න මේ X ප්‍රතිබද්ධ නිලීන ආබාධයක් තමයි අපි කියන්නේ මෙතන කියන මෙන්න මේ වර්ණාන්ධතාවය කියන එක. ඒ කියන්නේ මේ X වර්ණ දේහයට විතරයි ඔන්න ඔය ලෙඩේ හැදෙන්නේ. බලමු X එකට එක හැදුනම මොකද වෙන්නේ කියලා. බලන්න මොන දෙන්න දින්නේ වර්ණාන්ධතාවයෙන් පෙළෙන විවාහක පුරුෂයෙක්. X. ඒ කියන්නේ මේ X වර්ණ දේහයකට ආවොත් දැන් අපි හිතමු මේ වර්ණාන්ධතාවය කියන එක අපි එකට කියනවා color blindness කියන එක. color blindness. එහෙනම් මම නෑ මම ගන්නම් AA කියන. ඒ කියන්නේ A කියලා කියන්නේ A කියන මෙන්න මේ ජානය තියෙනවා නම් A කියන ජානය තියෙනවා නම් එයා මේ වර්ණාන්ධතාවයෙන් පෙළෙන්නේ නැහැ. සිම්පල් A ආවොත් තමයි නිලීන ජානය ආවොත් තමයි එයා මේ වර්ණාන්ධතාවයෙන් පෙළෙන්නේ. හරිද? එතකොට බලන්න පුරුෂයා කොයි විදිහට දෙන්න ඕනි කියලා. පුරුෂයා එන්නකොට Y වලට මේකේ බලපෑමක් නැහැ. පුරුෂයාගේ X තියෙන මේ X කියන මෙන්න මේ වර්ණ දේහය මත සිම්පල් A එකක් එන්න ඕනේ. ඒක ෂේප් නේ. මේකේ ඉදන්නේ. අනුකෝලනේ. මෙයා වර්ණාන්ධතාවයෙන් පෙළෙනවා. මේ X Y වර්ණ දේහයට ප්‍රශ්නයක් නැත. මෙන්න මෙයා Y වර්ණ දේහය. මෙන්න මේ විදිහේ පුරුෂයෙක් ඉන්නවා. ඊගොල්ලෝ බලන්න ස්ත්‍රී මොන විදිහේ වාහක ස්ත්‍රියක් ගැනද කියන්නේ? අනිරෝගී ස්ත්‍රියක්. නිරෝගී ස්ත්‍රියක් ඉන්නවා. හරි. ඒ කියන්නේ මෙතන X තියෙනවා. එයා නිරෝගී. ඒ කියන්නේ කැපිටල් A තියෙන්නේ. දැන් මේ ක්‍රොස් කරලා බලන්න. ක්‍රොස් කරනවා කියන්නේ මේ අපි දන්නවනේ ඔක් කරන්න හැටි නේද? බලන්න මෙතන එනවා X තියෙන X කෙනෙක් එනවා. X කෙනෙක් එනවා. සිම්පල් A කැපිටල් A. පේන්නේ නැහැ නේ මම මේක ඇඳලාවත් පෙන්නන්න. නැත්නම් ඔයාලට හොයන්න බැරි. බලන්න එතන කොයි විදිහේ කෙනෙක් දෙන්නේ කියලා.
පුරුෂයා නම් ගත්තොත් එයාගේ y කෙනාට මේක බලපාන්නේ නැහැ. හොඳේ. එතකොට රෝගී නම් ගත්තොත් වර්ණාන්තාවයෙන් පෙන්නනවා නම් පුරුෂයා එයාගේ සිම්පල් a කියන එක තමයි තියෙන්න පුළුවන්. සිම්පල් a. එයාගේ y x කියන මේ වර්ණ දෙකේ තමයි තියෙන්න ඕනේ සිම්පල් a කියන එක. දැන් ඒතර ස්ත්‍රිය ගත්තොත් ඔන්න එයා නම් නිරෝගී. නිරෝගී නම් එයාගේ x කියන එක මත කැපිටල් a දෙකක් තමයි තියෙන්නේ. එයාගේ x මේ වර්ණ දෙක මතම x වර්ණ දෙක මතම තියෙන්න පුළුවන් කැපිටල් a කියන එක. හරි. එතකොට බලන්න දැන් ඔක අපි ඕක මේ ක්‍රොස් කරන පිළිවෙලකුත් තියෙනවනේ නේද? x x a බලන්න එක කොයි විදිහ කට්ටියද ළමයි හිතන්න ලැබෙන්නේ කියලා. මේව ක්‍රොස් කරන හැටි ළමයි ඔයාලා මේ දැනගන්න ඕන. හොඳේ. මේක බැරි වෙලාවත් අඳින්න එන්න නම් අඳින්නෙන්නත් අපිට අඳින්නේ නැහැ කියලා කියන්න බෑ. අඳින්නත් පුළුවන් හොඳේ. අපි එහෙම නෑ කියලා තිබ්බොත් ඊට කියලා හිතාන ගියොත් වෙන්නේ ඕක වෙන එක. පෙන්න ආසන්න වශයෙන් මේ වගේ එකක් ඉන්නේ හොඳේ. කොහමද ඒක ක්‍රොස් කරගන්නකො ඔයාලා. හරි මේක හරියට ක්‍රොස් කරගත්තත් වෙනවා ගැහැණු දරුවෙකු නම් වාහක ස්ත්‍රියක් වෙන්න පුළුවන් කියන එක. බලන්න මම මෙතන මේ මං ඇඳපෙකේ නම් ඔක්කොම එන්නේ නිරෝගී පුරුෂයන් නම් එන්නේ දෙන්නම නිරෝගී. හරිද? දෙන්නම නිරෝගී පුරුෂයන් දෙන්නෙක් ඉන්නේ. එක්කෙනෙක් කෙනා වාහක ස්ත්‍රියක් වෙනවා. අනෙක් ස්ත්‍රිය ගත්තහම ඔව් වාහක ස්ත්‍රීන් දෙන්නම වාහක ස්ත්‍රීන්. හරිද? මෙතන මේ පුරුෂයෝ බලන්නකො ඒකෙත් හැටි. වාහක ස්ත්‍රීන් දෙන්නෙක් ඉන්නේ. වාහක ගැහැණු අය දෙන්නෙක් ඉන්නේ. පිරිමි අය ගත්තාම පිරිමි දෙන්නම නිරෝගී. හරිද? වාහක කියන්නේ එයාලගේ මෙන්න මේ තියෙන x එකේ එකක් a අනෙත් එක සිම්පල් a. ඔන්න ඕක තමයි වාහක කියන එකේ තේරුම. එතකොට එතන උත්තරේ එනවා ගැහැණු දරුවෙකු නම් වාහක ස්ත්‍රියක් විය හැකි කියන එක හතරවෙනි උත්තරේ. ඊගොඩ ගන්න 33 වෙනි එක. 33 වෙනි එක ගත්තහම මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය එක වැඩි කිරීම 10.5 නිව්ටන් වර්ග මීටරයට කියලා තියෙනවා. මිනිසෙකුගේ කර්ණපටහ පටලයේ වර්ගඵලය අගයක් දීලා තියෙනවා. වායුගෝලීය පීඩනය මගින් කර්ණපටහ පටලයේ මත ඇති කරන බලය කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේක නම් කිසි අමාරුවක් නැති එකක්. මෙතන P සමානයි F බෙදීම A කියන සමීකරණය තමයි දාන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ පීඩනය සමානයි බලය බෙදීම බලය ක්‍රියා කරන හරස්කඩ වර්ගඵලය කියන එක. හරිද? එතකොට එතනින් බලය කියන එක උක්ත කරාම බලය සමානයි P වැඩි කිරීම A එහෙම නැත්නම් පීඩනය වැඩි කිරීම වර්ගඵලය කියලා එනවා. පීඩනය 1 වැඩි කිරීම 10.5යි වර්ගඵලය කියන එක 5 වැඩි කිරීම 10/5යි කියලා එනවා. එතකොට 10/5යි 10/5යි කැපුණාම එතන 5ක් එනවා. එතකොට උත්තරේ එන්නේ 33 වෙනි එකට අංක 1. ඊගාවට 34 කියනවා කාර්යක්ෂමතාවයේ 100%ක් වන පරිණාමකයක ප්‍රාථමික දංගලයට සැපෙන ජවය. පරිණාමකයක් කියන්නේ මොකද? ට්‍රාන්ස්ෆෝමරයක් කියලා පාරයින් වල තියෙන්නේ නේද? දැකලා තියෙනව නේද? ලොකු ඒවා. අන්න ඒකේ ප්‍රාථමික දංගලයට සැපෙන ජවය වෝල්ට් 200ක් නම් මේක වෝල්ට් වෝල්ට් එහෙම නෙමෙයි. වෝල්ට් කියලා කියන්නේ V කියන එක. හරි. ඒතර වෝල්ට් 200ක් වේ.
එහි ද්විතීයික දංගරය හරහා වෝල්ටීයතාවය දීලා තියෙනවා වෝල්ට් 10ක් කියලා. එහෙනම් ද්විතීයික දංගරය හරහා ගලන ධාරාව. බලන්න ප්‍රාථමික දංගරයට සැපෙන ජවය තමයි දීලා තියෙන්නේ. ද්විතීයික දංගරයට සැපෙන ජවය දීලා නැහැ. හැබැයි ද්විතීයික දංගරය හරහා ගලන ධාරාව තමයි අහන්නේ. P සමානයි Vi කියන එක අනුව මෙන්න මෙතන ධාරාව හොයන්න නම් අපිට ක්ෂමතාවය දෙන්න ඕනේ. දැන් ද්විතීයික දංගරේ V කියන එක දීලා තියෙනවා. හැබැයි P දීලා නැහැ. ප්‍රාථමික දංගරයට සැපෙන ජවය තමයි දීලා තියෙන්නේ. ඒකටනේ ළමයි මෙතන කියලා තියෙන්නේ කාර්යක්ෂමතාවය 100%යි කියලා. කාර්යක්ෂමතාවය 100%ක් වුණාම ප්‍රාථමික දංගරයට සැපෙන ජවය ඒ විදිහටම ද්විතීයික දංගරයට යනවා. ඒ ජවයෙන්ම අරයටත් ලැබෙනවා. ඒින්ද ගැටලුවක් නැහැ. P ට ආදේශ කරන්න වෝල්ට් 200 කියන එක වෝල්ටීයතාවයට ආදේශ කරන්න 10 කියන එක. එතකොට ද්විතීයික දංගරය හරහා යන ගලායන ධාරාව වෙනවා 200 බෙදීම 10 එන්නේ ඇම්පියර් 20යි කියන උත්තරය අංක 2 කියලා එන්නේ. 35 වෙනි එකේදී මුලින් තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක් ඊගාවට තියෙන්නේ ඒකාකාර මන්දනය. බන් ප්‍රස්ථාරයේ තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය නේද? හරි. මම උදේකේ ආයෙ කියන්න මට බැරි විචයක් තමයි විස්ථාපන කාල මේ ප්‍රස්ථාර ටිකත් බලන් යනවනේ ඒක ගොඩක්ම MCQ වලට එනවා. හරි. ඊගාට 36 වෙනි එක 36 පහත රූප සටහනේ ABC යන ආලෝක කදම්බ තුනකි. බීදුරු කාචයක් භාවිතයෙන් මේවායින් එක් කදම්බයක් රූප සටහනේ දැක්කෙන අනෙකුත් ආකාරයේ කදම්බයන් බවට පත් කළ හැකිය. එය නිවැරදිව දැක්වෙන්නේ පහත කුමන ප්‍රකාශයෙන්. මට කියන්න උත්තර කාචයක් නම් මොකද්ද කරන්න පුළුවන්? උත්තර කාචයක් නම් අපිට මෙන්න මේ විදිහට කෙලින් යන එක මොකක් හරි එකක් මෙතන කෙලින් යනවා කියලා හිතන්නකෝ. කෙලින් යනවා නම් ඒක කදම්බයක් තියෙනවා නේ. මේක පෙන්නන්න. මෙහෙම කෙලින් යන එක වැරදුනා. අපේ එන අபிසාරී කරන්න පුළුවන්. ඒක තමයි උත්තර කාචයකින් කරන්න පුළුවන්. ඊගාට අවතල කාචයකින් මොකද කරන්න පුළුවන්? කෙලින් යන එකක්. ඒ කියන්නේ කෙලින් තිරස් වෙන එකක් අපසාරී කරන්න පුළුවන්. හරිද? එතකොට 36ට උත්තරේ එන්නේ අංක 1 නෙවෙයිද බලන්න. උත්තර කාචයක් මගින් නිකම්ම දීලා තියෙනවා A ආකාරයට තියෙන එක B ආකාරයට. ඒ කියන්නේ අபிසාරී කරන්න පුළුවන් කියන. ඒ ප්‍රශ්න එච්චර අමාරු නෑ. 36ට එතකොට උත්තරේ එන්නේ අංක 1. ඊගාට බලන්න 37 වෙනි එක. එතින් පූර්ණ දහනය සඳහා නිවැරදි ශක්ති මට්ටම් සටහන මොකක්ද කියලා. 37 අහනවා. එතින් දහනය සඳහා මොකද ශක්ති මට්ටම් සටහන කියලා. එතින් කියලා කියන්නේ C2යි H4යි කියන එක. එතින් කියලා කියන්නේ මෙන්න මේක කාබන් දෙකක් තියෙනවා දන්නව නේද? ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා, හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඔන්න ඔකට තමයි එතින් කියන්නේ. හරි. එතකොට දහනය සඳහා නිවැරදි සමීකරණය. එතකොට C2යි H4යි කියන එක ඔක්සිජන් එක දහනය කරාම කාබන් ඩයොක්සයිඩ් හා ජලය ලැබෙනවා. හරි. ඕන්න ඒක සුද්ධ කරලා බලන්න කාබන් වම් පැත්තේන කාබන් දෙකක් එනවා. ඒකට දකුණු පැත්තේ කාබන් ඩයොක්සයිඩ් දෙකක් දාන්න. වම් පැත්තේ එතකොට එන හයිඩ්‍රජන් 4ට දකුණු පැත්තේ දාන්න ජලය දෙකක්. ඊට පස්සේ එතනින් දකුණු පැත්තේ එනවා ඔක්සිජන් දෙක 4යි 6ක්. එතෙන්ට ඔක්සිජන් බැලන්ස් කරන්න තුලිත කරන්න 3ක්. හරි. ශක්ති මට්ටම් සටහනේදී ප්‍රතික්‍රියක ඉඳන් ප්‍රතිඵල පැත්තට එන්න ඕනේ ඊතලෙ. අනිවාර්යයෙන්. හරි. එතකොට එතින් පූර්ණ දහනයේ තාපදායක ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවද කියන එක දැනගන්න ඕනේ. බන් 38 වෙනි එක. අධිතන්තුවක් පෙරළුවට නිකුත් වන ශබ්ද තරංගයක කැතෝඩ කියන දෝලනයේක්ෂණ සටහන මෙහි දැක්කේ. සංඛ්‍යාතය හා හඬේ සැර වැඩි වන අයුරින් තන්තුව නැවත පෙරෙන ලද්දේ නම්
එවිට ලැබෙන තරංග සටහන කුමන ආකාරයේද? හරි. එතකොට මොකක් හරි තරංග සටහනක් ගැන අහන්න. හරි. සංඛ්‍යාතය හා හඬේ සැර. සංඛ්‍යාතය රඳා පවතින. සංඛ්‍යාතය වැඩි වෙනව නම් මොකක් හරි මෙතන තියෙන මේ දීලා තියෙන රූප සටහනට වඩා අපේ උත්තරවල තියෙන රූප සටහනේ සංඛ්‍යාතය වැඩි වෙලා තියෙන අවස්ථා මොනවද බලන්න. 2යි 3යි උත්තර බලන්න. නෑ 2 3 නෙමෙයි. 2 3 4 කියන උත්තර පළවෙනි කියන සංඛ්‍යාතය අඩු වෙලා තියෙනවා. පළවෙනි උත්තරේ බලන්න දීලා තියෙන රූපෙට වඩා පළවෙනි උත්තරේ සංඛ්‍යාතය වැඩි වෙලා. ඉතින් සංඛ්‍යාතය අඩු වෙලා තියෙන්නේ. ඔන්න 2 නෑ තුන්වෙනි එකේ සංඛ්‍යාතය සමානයි. බලන්න මේ නිකන් රූපවල වෙන්නට මේ විතරක් බලලා හරියන්නේ නෑ. එතන යට අංක වර්ගයක් තියෙනවා. හරි. බලන්න 1යි 4යි කියන උත්තර දෙකේදීම රූපේ දීලා තියෙන එකට වඩා මේ සංඛ්‍යාතය මේ අඩු වෙලයි තියෙන්නේ. සංඛ්‍යාතය එතකොට වැඩි වෙලා තියෙන්නේ. දැන් තුන්වෙනි එකේ නම් රූප දෙකේ සංඛ්‍යාතය සමානයි. දෙවෙනි එකේ විතරේ සංඛ්‍යාතය මේ වැඩි වෙලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ තරංග ලං වෙලා තියෙන්නේ. හරියට බලන්න. හඬේ සැර වැඩි වෙන්න නම් තරංගයේ විස්තරය වැඩි වෙන්න ඕනේ. උත්තරේ 38ට අංක 2. බලන්න අංශුමය අපද්‍රව්‍ය මේක හපව වෙන්නේ මේ ජෛව ගෝලයට. හරි. අංශුමය අපද්‍රව්‍ය ආකාර දෙකකින් තියෙනවා ඝනයි ද්‍රවයි කියන. හරි. ඒවා මේ අන්තිම පාඩමේ 11 තියෙන්නේ. ද්‍රව ගත්තොත් ද්‍රවවල අංශුමය අපද්‍රව්‍ය විදිහට අයිති වෙන්නේ ජල බිඳිති රසදිය බිඳිති. හරි. මේ දෙකම මෙතනක් තියෙනවා. ඝන අංශුමය අපද්‍රව්‍යයක් තමයි අතරම කාබන් අංශ කියන්නේ 39ට උත්තරය අංක 1. කාබන් ඩයොක්සයිඩ් නම් කොහෙත්ම අංශුමය අපද්‍රව්‍යයක් නෙවෙයි. හරි. ඝන අංශුමය අපද්‍රව්‍ය ගත්තාම කාබන් වලට අමතරව තව ඔයාලා දැනගන්න බැරලෝහාංශ අලු දූවිලි කියන ඒවා අංශුමය අපද්‍රව්‍ය ගණයට අයිති වෙනවා. සාමාන්‍ය 40 වෙනි ප්‍රශ්නේ තමයි එන්නේ. ඔය විදිහේ සාමාන්‍යයක් හිතලා ගන්න ඕන ප්‍රශ්නයක් තමයි. හරි. බලන්න 40 වෙනි එකේ මොනවද කියන්නේ කියලා. 40 වෙනි එකේදී තිරසාර කෘෂිකාර්මික භාවිතයක් ලෙස සැලකිය හැක්කේ. පලිබෝධ නාශක වෙනකොට ජෛව පලිබෝධ පාලනය භාවිතයට ගැනීම. බලන්න ඉතුරු කියලා කාබනික පොහොර සමග මිශ්‍රව රසායනික පොහොර යෙදීම මර්ධනය සඳහා වල්නාශක යොදා ගැනීම. බහුභෝග වගාන වලට ඒකභෝග වගා කොහෙත් මේක සුදුසු නැහැ. ගොවියන් අතර රසායනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම ඒක රසායනික පොහොර භාවිතය නම් ප්‍රචලිත කරන්න ඕනේ නැහැ. ඒනට කාබනික පොහොර භාවිතය විතරක් කරලා හරියන්නේ නැහැ නේද? කලින්ග තේරුණා. උත්තරේ පළවෙනි කියන්නේ 40ට හොඳේ. එතකොට MCQ 40 විදිහට එන පේපර් එක නම් ඉතාම හොඳයි. හොඳේ. පේපර් එක සෑහෙන දුරකට ඇඩ්වාන්ස් පේපර් එකක්. මීට වඩා තව ගණන් ඇතුළත් වෙන්න තියෙනවා. සාමාන්‍යයෙන් O level පේපර් එක නම් ගණන් ඇතුළත් වෙන්න ඉඩ තියෙනවා. හරිද? සමහර විට ඒනට මේ වගේම පේපර් එකක් තමයි එන්නේ. අහන්න දෙයක් නැහැ මේ පේපර් එක හොඳයි.